හරි. මේ වෙද්දී අපි ප්‍රැක්ටිකල්ස් ගොඩක් ඩිස්කස් කරලා ඉවරයි. තාපේ තව 3ක් ඉතුරුයි. තව තියෙනවා එහෙන් ඉතුරු වෙච්චව මම ඔයාලට ඒ තැන්වල කියලා ඇති ඒවා තනියෙන් ස්ටඩි කරලා බලන්න ඒක කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ මම ඒවට අත ගහන්න යන්නේ නැහැ. මම අද කරනවා කියලා පොරොන්දුනේ මේ මිශ්‍රණ ක්‍රමයෙන් අපි ද්‍රවයක මිශ්‍රණ ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ටතාවධාරිතාව හැවීම කරායදා අද කරන්න තියෙන්නේ අපිට මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්තතාවය හොයන ප්‍රැක්ටිකල් එකයි මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ ගුප්තතාවය හොයන ප්‍රැක්ටිකල් එකයි ඊළඟට අර සාපේක්ෂ ආර්ද්‍රතාව හා සම්බන්ධ ප්‍රැක්ටිකල් එකයි ඔය තුන. අපි ඉස්සල්ලාම යන් ඕකෙන් මම ඕකේ ටියුබ් දෙකක් දාලා තියෙනවා. ඒ ටියුබ් දෙක හම්බුනේ නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න. මේ ගෲප් ඔක්කොම දාලා තියෙන දෙකක්. ඒකෙන් මුලින්ම යන් අපි මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය වෙන ප්‍රැක්ටිකල් එකකට. දැන් ඔයාලා මිශ්‍රණ ක්‍රමයේ කිව්වම දන්නවා කතාව. මොකද අපි කලින් දවසේ ඔක ඩිස්කස් කරලා තියෙන ගොඩක්. ඒතර මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. ඒ කියන්නේ අයිස් දිය වෙන්න අවශ්‍ය වෙන විශේෂ තාපයක් අපි දන්නවා. දැන් ඕනම දෙයක උෂ්ණත්වය වැඩි වෙන්න තාපයක් අවශ්‍යයි. නමුත් ඔය අවස්ථා විපර්යාසයක් වෙද්දී එක අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට මේක මාරු වෙද්දී අපි උදාහරණයකට ගමු අයිස් වලින් ඉඳන් ජලයට එනවා කියලා. අන්න එතනදී උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව එයාගේ ද්‍රවාංකයේ උෂ්ණත්වයේ නියතව තියාගෙන ඒ තාපය මෙහෙන් දෙන්න ඕනේ. තාපය දෙද්දී එයාගේ යම්කිසි ක්‍රියාවලියක් වෙලා මේ අවස්ථාව විපර්යාසයකට භාජනය වෙනවා. ඒ කියන්නේ ඝන අවස්ථාව ද්‍රව වෙනවා. අයිස් වතුර වෙද්දී නම්. ඉතින් ඔන්න ඔය ගුප්තතාවයේ ඔය සෙවීමේ ප්‍රැක්ටිකල් එක තමයි අපි කරන්න යන්නේ. මම සම්පූර්ණයෙන් අටුවා ටිකක් කියන්නේ නැහැ. ඔයාලා දන්නවා දැනටමත් ඔයගේ සාමාන්‍ය කරුණු ටික අපි මෙහෙම යනවා. දැන් මේක කරන්නේ කොහොමද? මතකනේ කලින්ක කැලරිමීටරයක් ගත්තා. ඒකට ජලය යම් ප්‍රමාණයක් දාලා එයාගේ ස්කන්ධයේ උෂ්ණත්වය අරව මේවා මැනගත්තා. ඊට පස්සේ මේකේ හැටියට කරන්න වෙන්නේ මෙහෙමයි. කුඩාවට කඩපු පොඩි පොඩි අයිස් කැට අරගෙන මේකට මේ භාජනයේට මේක ටික ටික දලා එහෙම තියනවා. දැන් අර කියන භාජනයේ මේකෙන් ජලය පුරවලා තියනවා මේ හරියට. අයිස් කැට කෑලි කෑලි මේකට දාන ගමන් මේක මන්තනය කර කර මේකේ උෂ්ණත්වය බල බල අයිස් යම් කිසි ස්කන්ධයක් එකතු වුණාට පස්සේ සැලකිය යුතු ප්‍රමාණයකට උෂ්ණත්වය අඩු වුණාම මේ වැඩි නවත්තනවා. නවත්තලා උෂ්ණත්ව වෙනස ලබාගෙන ඔය අර ඩේටා ටික ලබා ගන්නවා. අපි කොහොමද මේකෙන් පොඩි සමීකරණයක් හදාගන්නේ වැඩියට? දැන් බලන්න. දැන් සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් තමයි මෙතන දාන්නේ. දිය වෙමින් පවතින අයිස් කියනවා අපි. එහෙනම් ඉස්සල්ලාම මොකද වෙන්නේ? මේකේ තියෙන මූලිකම කතාව තමයි අයිස් විසින් ලබාගත් තාපය සමානයි මෙන්න මේ ජලය ඇතුළු මේ පද්ධතිය පිට කරපු තාපයට. මොකද අපි දන්නවා එකම පද්ධතියක උෂ්ණත්වය අසමාන වස්තු දෙකකට ඉන්න බෑ. එයාලා දෙන්න උෂ්ණත්වය වැඩි වස්තු ඉඳන් අඩු එකට තාපය ගලාගෙන ගිහලා එක උෂ්ණත්වයකටපත් වෙනවා. ඒ නිසා දැන් මේ ජලය හරිය මේ ඉන්නේ කාම උෂ්ණත්වය වගේ. කාම උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වුණොත් හොඳයි. අපි ඒක පස්සේ කතා කරමු. කාම උෂ්ණත්වයකට හිතමු. ඒතර අයිස් ඉන්නේ සෙල්සියස් බිඳුවේ වගේ. එතකොට අයිස් ලබාගත් තාපය සමානයි මෙයා පිට කරපු තාපය. දැන් අපි ගන්නවා මෙන්න. මොකද්ද? දැන් මිනුම් ටික ඔයාලා දන්නවා. කොහොමද ගන්නෙ? ආරම්භක ස්කන්ධය ගන්නවා. M1. ආරම්භක ස්කන්ධය කියන්නේ කැලරිමීටරේ දාන මන්තේ ස්කන්ධය. ඊට පස්සේ ඒකට වතුර දානවා. දාලා ආයෙ ස්කන්ධය ගන්නවා M2. දැන් මට මෙතනින් මේක ඇතුලේ තියෙන ජල ස්කන්ධය හොයාගන්න පුළුවන්. කොහොමද? අර මම එදා කියලා දුන්නේ. පොඩි ළමයින්ගේ බර කිරන විදිය. ළමයාත් වදාගෙන අම්මා තරාදියට නගිනවා 78යි. ළමයා බිමින් කියලා අම්මා නගිනවා 75යි. එහෙනම් ළමයාගේ බර කිලෝ 3යි. අන්න ඒ වගේ. මන්තේ මේ කැලරිමීටරේ ස්කන්ධේ M1 ඒකට ජලයක් දාලා සමස්ත ස්කන්ධේ M2. එහෙනම් දාපු ජල ස්කන්ධේ M2 ඍණ M1. ඒ දෙකේ වෙනස. ඒ වගේම ආරම්භක උෂ්ණත්වයක් ගන්න ඕන T1 ගත්තා. අපි හිතමු සෙල්සියස් 25 හරි 30 හරි කීය හරි ආරම්භක උෂ්ණත්වය. දැන් මේකට ටික ටික අයිස් කෑලි කෑලි දාන ගමන් අයිස් කෑලි කුඩා කැබලි දාන්න ඕනේ තෙත මාප්පු කරපු ඒක අපි බලමු විශේෂ කරුණු යටතේ අපි කතා කරනවා. අයිස් කැබලි දාන ගමන් මොකද වෙන්නේ? දාන්න මේ පද්ධතිය උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා නේ. ඇයි? පද්ධතියෙන් තාපය ගන්නවා අයිස් දිය වෙන්න. ඒ වගේම දිය වෙලා යම් ප්‍රමාණයකට උෂ්ණත්වයක් නගිනවා. එතකොට එහෙනම් මේ
අයිස් වල තමයි උෂ්ණත්වය නගින්නේ. එතකොට එහෙනම් පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. මොකද මේ පද්ධතියෙන් තාපය එළියට ගන්න. එහෙනම් θ1 තිබ්බ එක අපි සැලකුතු මට්ටමකට උෂ්ණත්වය අඩු වුණාම අපි හිතමු θ2. අන්න පාඨාංකය ගත්තා. θ2. අවසානයේ ආපහු මේ පද්ධතියෙන් ස්කන්ධය මන ගන්නවා M3. දැන් අපිට මේකට දාපු අයිස් ස්කන්ධය ගන්න පුළුවන් M3 ඍණ M2. හරිද කතාව? M3 කියන්නේ මේ ඔක්කොම තියෙන එක. M2 කියන්නේ මේ අයිස් නැතුව අනික් ටික. ඉතින් M3 ගෙන් M2 අඩු වුණාම අයිස් ටිකේ ස්කන්ධය එන්න ඕන. දැන් ඔන්න පාඨාංක ටික හරි. දැන් මොකද කරන්නේ? යනවා අපේ ලොජික් එකට, තර්කයට. මොකද්ද? ජලය දන කැලරිමීටරය දන මන්තය පිටකල තාපය. මම නිකන් ලියනවා පිටකල තාපය කියලා. පිටකල තාපය සමානයි අයිස් ලබාගත් තාපය. හරි අයිස් ලබාගත් තාපය. දැන් යනවා මෙතෙන් පිටකල තාපය. මෙයානේ පිටකරේ. අපි දන්නවා mc θ. එහෙනම් කැලරිමීටරයේ ස්කන්ධයේ m1 යාගේ විශිෂ්ටතාවධාරිතාව c1 කියමු. වතාවක් θ උෂ්ණත්ව වෙනස අපි එළියට ගමු. ඒ නිසා ඔන්න මෙයා ඊට පස්සේ එකතු වෙන්න ඕන ජලය. m2 ඍණ m1 මෙන්න ජල ස්කන්ධය cw c water මේක වතාවක් θ. හරිද? උෂ්ණත්ව වෙනස තමයි θ එකේ තිබ්බ එක θ දෙකට බැස්සා. එහෙනම් θ දෙක ඍණ θ1. θ2 minus θ1. θ දෙක ඍණ θ1. මෙන්න පිට කරපු තාපය. මේක සමානයි ලබාගත් තාපය අයිස්. දැන් අයිස් කොච්චරක් ලබා ගත්තද? ඉස්සල්ලාම බිඳුවේ තියෙන අයිස් බිඳුවේ තියෙන ජලය බවට පත් වෙන්න ඕනේ. ඔන්න ඕකට තමයි විලේනයේ විශිෂ්ට ගුප්තතාපය ඕන වෙන්නේ. ඒ නිසා අයිස් ස්කන්ධය ඇවිල්ලා M3 ඍණ M2 මේක වතාවක් L. L කියන්නේ විලේනයේ විශිෂ්ට ගුප්තතාපය. මෙන්න බිඳුවේ තියෙන අයිස් බිඳුවේ තියෙන ජලය බවට පත් වෙන්න ගත්ත තාපය. ප්ලස්. තාම මොකද වෙන්නේ? දැන් මේ පද්ධතිය බිඳුවේනේ. හැබැයි අවසාන උෂ්ණත්වයේ θ2 දක්වා උඩට යනවා ටිකක්. ඒ නිසා මෙන්න මේ ස්කන්ධය C ice MC theta theta 2 අතරම theta 2 ඍණ බිඳුව එන්න ඕනේ. ඉතින් බිඳුව අතහැරලා දාන්න පුළුවන් theta 2. මෙන්න මේකෙන් අපිට L හොයාගන්න පුළුවන්. ඔක තමයි මේකේ තර්කය. බොහොම සරලයි. හරි. දැන් මම හිතනවා මේ කතාව තේරෙන්නේ නැති කියලා. අද ගම් ටියුට් එකට ගියේ නෑ. අපි දැන් ටියුට් එක බලමු. මේ කතාවමයි එකෙත් තියෙන්නේ. හරි මෙන්න බලන්න. දැන් මේකේ තව ගොඩක් වැඩ කිල තියෙනවා. අපිව කතා කරමු ටික යන ගමන්. අවශ්‍ය ද්‍රව්‍ය කැලරිමීටරයක් වුණේ මන්තයක් වුණේ උෂ්ණත්වමානයක් වුණේ ප්‍රමාණවත් තරම් ජලය වුණේ. ප්‍රමාණවත් තරම් අයිස් ඕනේ පෙරහන් කඩදාසියක් ඕනේ අයිස් වල තෙත මාත්තු කරන්න බලමු මොකද තෙත මාත්තු කරන්න කියලා. සිව් දණු තුලාවක් රසායන මේ දෙකම ඕනේ. සිව් දණු තුලාවක් හෝ රසායනික තුලාවක් මොකක් හරි එකක්. හැබැයි දැන් නම් ඉතින් ගන්නේ ඉලෙක්ට්‍රොනික බැලන්ස් එක. ඉලෙක්ට්‍රොනික තුලාව ඒක ලේසිනේ. මොකක් හරි තුලාවක් ඕනේ බරමන ගන්න. දැන් මෙන්න සෙටප් එක. තේනවනේ. වටේ පරිවාරක දාලා දෙනවා මැද තියෙනවා කැලරිමීටරේ උෂ්ණත්වමානයක් තියෙනවා. නිකන් මේ රවුමක් වගේ එකක් එක්ක දැල් ගොටු මන්තය කියලා තියෙනවා මේ. මෙතන තියෙනවා දැල් ගොටු මන්තය කියලා. බලමු මොකද්ද කියලා. දැල් ගොටු මන්තය ඕන වෙන්නේ අයිස් ගිල්ලන්න යට. නිකන් දැලක් වගේ තියෙන එකක්. ඔයාලට පේනවනේ. ටික ටික ප්‍රශ්න විසඳගෙන යන්න. ඔය කතාව ටික තියෙනවා. දැන් බලන්න. දැන් මම මෙන්න මේ කියපු කතාව තමයි මෙතන තියෙන්නේ. මේ M3 ඍණ M2 වතාවක් L දන M3 ඍණ M2 වතාවක් CW θ2 සමානයි
දැන් ඇත්තටම sorry මෙන්න මෙතන මේ CI නෙමෙයි. මේකමයි කතාව. අයිස් වල විශිෂ්ටතාවදාරිතාව නෙමෙයි ඕනේ ජලයේනේ. මොකද අයිස් ජලයේ බවට පත් වුණා ඊළඟට ජලයේ තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ නිසා මේ කැලලත් බලන්න මේ ස්කන්ධේ වතාවක් මෙතන ජලයේ විශිෂ්ටතාවදාරිතාව තමයි ඕනේ. අයිස් වල එක නෙමෙයි. පැහැදිලිනේ? මොකද අයිස් ජලයේ බවට පත් වුණා ඊට පස්සේ තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙන්නේ ජලයෙන්ම. ඒක CW-මයි. ඉතින් හරිම ලේසි මේකෙන් එල්ල උත්තර කරගන්න තියෙන මේවා ඔක්කොම ඉලක්කම් අපි දන්නේ ඒවා. ඉතින් මේවා ඔක්කොම ඉලක්කම් වුණාම ඒක හොයාගන්න එක ලේසි වැඩක්. ඕක තමයි කතාව. දැන් මේකේ ක්‍රමයේ යටතේ ওই ටික තියෙනවා. මේ මන්ත්‍රය සමග හිස් කැලරිමීටර ස්කන්ධය ඊළඟට තියෙනවා මේ 3න් 2ක් පමණ ජලය පුරවා. මෙන්න මේවා වැදගත්. මම ඒක රතු පාටින් දාලා තියෙන්නේ. ඇයි 3න් 2ක්? නැවතත් ස්කන්ධය ක්‍රියා ගන්න මේ අඩු ජල පරිමාවක් භාවිතා කළහොත් අයිස් සම්පූර්ණයෙන්ම ජලයෙන් ආවරණය නොවීම නිසා පරිසරයෙන් තාපය ලබාගෙන අයිස් දියවීම වෙන්න පුළුවන්ලු. කියන්නේ අයිස් ටික හොඳට ගිලෙන ප්‍රමාණයට ජලය තියෙන්න ඕනේ. ඒකයි ඔය කියන්නේ. ඒ නිසා 3න් 2ක් විතර ඕනේ. සම්පූර්ණයෙන් අර පුරවන්න ඕනේ නැහැ එදා සිහිලනේ ප්‍රැක්ටිකල් එකේ වගේ. මොකද මේ අපිට අර පෘෂ්ඨයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ නිසා එහෙම ඕනේ නැහැ. 3න් 2ක් ඇති. ඊළඟට කියනවා පෙරහන් කඩදාසියකින් තෙත මාත්තු කළ මෙන්න බලන්න පොයින්ට් එක තෙත මාත්තු කරලා තියෙන්න ඕනේ ඇයි මොකද නැත්තම් අයිස් ස්කන්ධය ගද්දි වැරද්දක් එනවා. මොකද තෙත මාත්තු කරන්නේ නැතුව අයිස් වටේට ජලයක් තියෙද්දි ඔක දැම්මොත් අයිස් ස්කන්ධය ප්ලස් තව ජලයේ ස්කන්ධයකුත් එකතු වෙනවා. ඒ නිසා එහෙම බෑ හොඳට තෙත මාත්තු කරලා ගන්න ඕනේ. දිය වෙමින් පවතින. ඇයි ඒ දිය වෙමින් පවතින කියන්නේ? අපි ගත්තේ නෑ සෙල්සියස් බිඳුවේ තියෙනවා කියලා හිතාගෙන. හැබැයි අයිස් තව කූල් කරොත් සෙල්සියස් -10 තියෙන්නත් පුළුවන්. ඒත් අයිස්ම තමයි. මේකට එහෙම බෑ. මොකද අපි අයිස් වල උෂ්ණත්වයක් මැන්නේ නෑනේ. අපි ඒ නිසා දිය වෙමින් පවතින අයිස් ගන්න ඕනේ. දිය වෙමින් පවතින අයිස් ගද්දී එයා බිඳුවේ ඉන්නේ කියලා ෂුවර් අපිට. ඒ නිසා ඔන්න තෙත මාත්තු කළ දිය වෙමින් පවතින. කුඩා අයිස් කැබලි. ඇයි කුඩා වෙන්නේ? එකපාරම ලොකු කෑල්ලක් දැම්මොත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක බලමු විශේෂ කරුණු වල. වරකට එක බැගින් එකපාර ඔක්කොම දාන්නේ නැහැ. ටිකට් එක එක දාන්නේ. එක එක දාලා දිය කර කර උෂ්ණත්වය බලන්න ඕනේ අරකි. මොකද නැත්නම් අපිට උෂ්ණත්වය පාලනය කරගන්න බෑ. කඩාගෙන මිදගෙන පල්ලෙහාට යනවා. ඒ නිසා මේ එක පාලනයක් ඇතුව කරගන්න. ඒ නිසා වරකට එක බැගින් දාන්නලු. ඔන්න මේ පොයින්ට් ටික හරි. ඊළඟට බලන්න ඉතින් එක් කැබැල්ලක් මුළුමිණු දිය වූ පසු මෙහෙම කරන්න අයිස් කැබලේ ජලයේ පාවීම වැළැක්වීමට දැල් කොටු දැල් මන්ත්‍රයක් භාවිතා කරන්න. එහෙම මන්ත්‍ර තියෙනවා. ඒකෙන් පුළුවන් අයිස් කෑල්ල ඇතුළ දැම්මම පස්සේ යාව යටට ගිල්ලවන්න. ගිල්ලලා තියන් ඉන්නවා දිය වෙනකම් පොඩ්ඩක් හොල්ල හොල්ල. එතකොට අයිස් කැඩේ නැත්නම් අයිස් ජලයේ පාවෙනවනේ. පාවෙද්දි වාතයෙන් තාපය අරගෙන අයිස් දිය වෙන්න පුළුවන්. කැල්කියුලේෂන් එකට වැරදි එතකොට. මොකද ජලයෙන්මයි තාපය ගන්න ඕන අයිස් වලට. ජලයේ උෂ්ණත්වය නඩු වෙන්නේ. ඒ නිසා අයිස් කැටේ හොඳට යටට දාලා තියාගන්න ඕනේ. උෂ්ණත්වය සැලකියුතු ප්‍රමාණයකින් පහත් වූ විට අයිස් කැට දැමීම නතර කරලා හොඳින් මන්තනය කර අවසන් අවම උෂ්ණත්වය. හරිනේ. මොකද්ද අවසන් අවම උෂ්ණත්වය කියන්නේ? මම කීවා දැන් පරිසර උෂ්ණත්වයේ ඉඳන් ටික ටික මෙයා පල්ලෙහාට බැහැගෙන එන්නේ අයිස් කැට දාන්න. ඉතින් දාන්න මෙයාගේ උෂ්ණත්වය ටික ටික අඩුවලා අපි හිතමුකෝ සෙල්සියස් 15ට විතර ආවා කියලා. ඔන්න ආවා. දැන් අයිස් කැට දාන එක නැවතුවා. දැන් තව මන්තනය කරනවා. දැන් මන්ත්‍රණය කරලා තව ටිකක් චුට්ට අඩු වෙනවා. මොකද තව තාපය ගන්නවා අරගේ ඉතුරු පොඩි කැලි දිය වෙන්නේ. දිය වෙලා 15ට ආවා. නිකන් හිතමු 15ට ආවා. දැන් ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද කාම උෂ්ණත්වය 25 ඉන්නේ 15. දැන් එළියෙන් තාපය අරගෙන ආයෙ මෙයා වැඩි වෙන්න හදන්නේ. ඒ නිසා අපි මේක කියව ගන්න ඕනේ අවසන් අවම උෂ්ණත්වය. අවසන් උෂ්ණත්වය කිව්වොත් වැරදි. මොකද අවසානයේ නැවතින්නේ ආයෙත් පාරක් මෙයා වැඩි වෙලා කාම උෂ්ණත්වය වෙනවා ටික ටික. ඒ නිසා අවසන් අවම උෂ්ණත්වය කියව ගන්න ඕනේ. ඕක තමයි θීටා 2. ඊට පස්සේ ස්කන්ධය වෙන ගත්තා වැඩේ හරි. දැන් යම් විශේෂ කරුණු වලට. ඕක තමයි නියම කොටස් ටික තියෙන්නේ. ඔන්න විශේෂ කරුණු. ඔන්න අහගන්න. මේ වෙලාවේ තුෂාරාංකය දල වශයෙන් ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. අපි අයිස් කැට දිය කර එද්දී උෂ්ණත්වය අඩු වෙනවනේ.
එතකොට තුෂාරාංකයට පත් වෙන්න කලින් නවත්තන්න ඕනේ වැඩි. මොකද එතනින් පල්ලෙහාට ආවොත් තුෂාර තැන්පත් වෙලා වෙන වැඩක් වෙනවා. අපිට ඕනේ කරේ වෙන වැඩක්, උනේ අන්තිමට තව වැඩක්. ඒ නිසා තුෂාරාංකය ගැන පොඩි දල අයිඩියා එකක් තියාගෙන එතෙන් එන්න කලින් මේක නවත්තන්න ඕනේ දිය කරන එක. ඒක ඕනනම් තුෂාරාංකය ඉක්මවුවද කියලා චෙක් කරගන්න පුළුවන්. ඔය වගේම තවත් කැලරිමීටරයක් ළඟින් තියාගෙන කැලරිමීටර් දෙකේ පෘෂ්ඨයන්ගේ පැහැය සංසන්දනය කර කර බලනවා. අර ඒ පෘෂ්ඨයේ පැහැය වෙනස් වෙනවා නම් තුෂාර බැඳෙද්දි. දැන් ඔයාලා නිකන් අර වීදුරුවකට අරන් එහෙම කටින් තිබල බලන්න. ඒතර මීදුන් වගේ බැඳෙන්නේ. එහෙම වෙච්ච ගමන් පැහැය වෙනස් වෙනවා. හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තව හොඳ කැලරිමීටරයක් ඒක ළඟින්ම තියාගෙන ඒ නිකන් කැලරිමීටරේ පැහැයයි පෘෂ්ඨයේ පැහැයයි මේ අයිස් දාලා උෂ්ණත්වය අඩු කරන කැලරිමීටරේ පෘෂ්ඨයේ පැහැයයි ටිකක් සංසන්දනය කර කර බලන්නත් පුළුවන්. එතකොට බැරි වෙලාව තුෂාරාංකේ පැන්නොත් ටක් ගාලා පේනවා. ඒ නිසා තුෂාරාංකය ගැන පොඩි අයිඩියා එකක් ඔළුවේ තියෙනවා. ඊට අමතරව ඉතින් මේකේ තාපහානි වෙනවනේ. ඒ තාපහානි අවම කරන්න දැන් මේ වටේ උෂ්ණත්වය වැඩි අවස්ථාවකදී පරිසර උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වකින් අපි පරීක්ෂණේ පටන් ගත්ත කියලා හිතමුකෝ. එතකොට මේ පරිසර උෂ්ණත්වයේ ගාවට අඩු වෙනකන් මේ වටේ රත් වෙලා තියෙන හින්දා සංවහණයෙන් තාපය හානි වෙනවා. ඉතින් තාප පරිවාරක දාන්න පුළුවන්. වාෂ්පීභවණය වෙනවා නම් ඒක වළක්වන්න පරිවාරක පියනකින් වහන්න පුළුවන්. පෘෂ්ඨය උපදාන්න පුළුවන්. මේ විකිරණයෙන් වන තාපහානිය අවම කරගන්න. මේ වගේ වැඩ කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් අර කලින් කතා කරපු හානිපූර්ණ කතාව මෙතෙන්ද ගේන්න. මොකද්ද හානිපූර්ණ කතාව? දැන් මතකයි නමුත් මම ආයෙ පාරක් පොඩ්ඩක් කියන්නම්. හානිපූර්ණ කතාව මොකද කරේ? මේ හානිපූර්ණේ කියලා කියන්නේ තාප හානිය නවත්වන ක්‍රමයක් එහෙම නෙමෙයි. තාප හානිය නිසා ඇතිවන දෝෂය අවම කරන ක්‍රමයක්. මොකද්ද හානිපූර්ණේ? අපි හිතමු කාමර උෂ්ණත්වය 28යි කියලා. 28යි සෙල්සියස් කාමර උෂ්ණත්වය. අපි පරීක්ෂණේ පටන් ගන්නවා මේ හරියට පොඩ්ඩක් රත් කරලා. 28යි 5යි 33යි. 33න් පරීක්ෂණේ පටන් ගන්නවා. අඩු මෙතන ධන 5ක් තියෙනවනේ. මෙතන කාමර උෂ්ණත්වය. 5ක් අඩු වෙනකන් අයිස් තදා දිය කරනවා. 28න් 5 23යි. මෙහෙම කරන්න එක තව කොන්දේසියක් තියෙන්න ඕනේ. තුෂාරාංකයේ 22වත් තියෙන්න ඕනේ. නැත්තම් බෑනේ. තුෂාර බැඳෙනවා ඊට කලින්. මෙන්න රේන්ජ් එක. කාම උෂ්ණත්වයට 5ක් උඩින් පටන් අරගෙන පොඩ්ඩක් රත් කරලා තියලා පටන් ගන්නවා. පටන් අරගෙන යා අඩුවි ඇවිල්ලා කාම උෂ්ණත්වයෙන් 5ක් පල්ලෙහාට යනකම් මේක කරනවා. දැන් මෙහෙම පොඩි උපකල්පනයක් කරනවා. මොකද්ද? කාම උෂ්ණත්වයට වැඩි අවස්ථාවේදී මෙයාගේ උෂ්ණත්වය වැඩි ඉන්නේ පද්ධතිය පරිසර උෂ්ණත්වයට වඩා. ඒ නිසා මෙයා පරිසරයේ තාපය පිට කරනවා. මේ වෙලාවේ පරිසරයේ පිට කරපු තාපය මේ අඩු අවස්ථාවේ පරිසරයෙන් ලබාගත් තාපයට සමානයි කියලා පොඩි උපකල්පනයක් කරනවා. ඉතින් එහෙම හිතලා අපි හිතනවා හානි පූර්ණය වුණා කියලා. නිකන් හානි එකට එක කැපුණා වගේ එකක්. අන්න එහෙම හිතන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ මේ මෙහෙම හරියට සමමිතිකව දෙපැත්තට හදා ගන්න ඕනේ. 5ක්ම ඕනේ නැහැ. ඉතින් 5ක්ම බැයි නම් 4ක් හරි ගමන්නේ උඩටයි යටටයි. ගැළපෙන විදිහට හදා ගන්න. ඉතින් මේකට කියනවා හානි පූර්ණ ක්‍රමය කියලා. ඕනනම් මේකට දාගන්නත් පුළුවන්. බලන්න. මේකේ කතාව තියෙනවා. මේ තියෙන ඔය කතාව. මම ඒක දැන් ආයෙ කියන්න යන්නේ. ඊළඟට මෙන්න. ඔන්න වචන කීපයක් highlight වෙලා තියෙනවා. අයිස් කැබලි එකතු කිරීමට පෙර පරිසරයෙන් ගුප්තතාවය ලබාගෙන ජලයේ ලෙස දිය වෙලා තියෙන්න පුළුවන් පොඩ්ඩක් වටේට. ඒ හින්දා අපි කියනවා දාන්න කලින් හොඳට තෙත මාත්තු කරන්න ඕනේ. අවසාන උෂ්ණත්වය අපිට පාලනය කරගන්න ඕනේ මං කීවා. ඒ හින්දා කුඩා අයිස් කැබලි වරකට එක බැගින් දාන්නත් ඕනේ. මොකද නැත්තම් කඩාගෙන විදගෙන පල්ලෙහාට යනවා. 23 නවත්තන් ඉදියට ලොකු කුට්ටියක් දැම්මම නවතින්නේ 19 විතර. හරියන්නේ නැහැ වැඩි. මේ කියන්නේ විශාල අයිස් කැබලි ගතහොත් අවසාන උෂ්ණත්වය පාලනය කර ගැනීමට අපහසුයි. එමෙන්න ඒ වායේ මධ්‍ය උෂ්ණත්වය 0ට 15 ක තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අයිස් වල ඇතුළ මැද හරිය. දැන් වටේ බිඳුව වෙලා දියවින් තිබ්බට අයිස් කුට්ටියක් ගත්තොත් ඒකේ මැද හරිය නිකන් රින ගණන් වල තියෙන්න පුළුවන්. මොකද ගොඩක් ලොකුයි නා. ඒ නිසා තමයි කුඩා අයිස් කැබලි. ඒ වගේම මේ කුඩු කරලා අයිස් කැබලි හරියන්නේත් නැහැ. කුඩා කියලා මේ අයිස් කුඩු වෙන්නම තලලා ඒක ගන්නවා. එහෙම හරියන්නේ නැහැ. ඒතකොට ඒ වගේ ජලය තියෙනවා ගොඩක්. ඒ නිසා එහෙම බෑ මේ කුඩා කියන්නේ කුඩු වෙන්නම නැතුව කුඩා අයිස් කැබලි වරකට එක බැගින් ගන්න ඕනේ. හරිනේ. ඊළඟට අයිස් කැට ජලය මත පාවෙමින්
පරිසරයෙන් තාපය ලබා ගත්තොත් ඒකේ අවුලක් වෙන හින්දා ඒක වළක්ව ගන්න අර දැල්ගොටු මන්තෙන් අයිස් කැටේ ජලය තුල ගිල්වලා වැඩේ කරන්න පුළුවන්. කියන්නේ මෙහෙම මේ නිකන් මන්තයක් නෙමෙයි මෙතන නිකන් පොඩි කොටුවක් වගේ දැල්ගොටු මන්තයක් මෙන්න මේක නිකන් මේ කොටුවක් වගේ තියෙන එකක්. ඒත් මේකට ඇතුළට අයිස් කැටේ තියලා නිකන් ඇතුළේ තියාගෙන ඉන්න පුළුවන් අපිට. අයිස් කැටේ මෙතන තියෙනවා. යාර උඩට එන්න බෑ නිකන් මේ කොහොම ගොට්ටක් වගේ තියෙන එකකින් වාල්ලගෙන ඉන්නේ යට. ඒ නිසා එයා ඇතුළේ තමයි දිය වෙන්නේ. ඉතින් මේකත් හොඳයි. ඒකත් කරන්න ඕනේ. ඊළඟට උෂ්ණත්වය මේ කාරණේ මම කියවන්නේ පහළ බැසීමේදී තුෂාරාංක ඉක්මනවත් කියලා බලන්න ඕනේ. වියලි දිනයක තුෂාරාංකයේ කුඩාගයක් හින්දා හොඳ උෂ්ණත්ව පරාසයක ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා වියලි දිනයක් යොදාගත්තොත් ඒත් හොඳයි. ඉතින් හැබැයි අපිට කීවොත් ප්‍රැක්ටිකල් එක කරන්න කියලා කියන දාස කරන්න බෑනේ. ඒ හින්දා ඉතින් එකක් බලන්න ඕනේ. ඊළඟට මෙන්න මේ අවසාන පොයින්ට් එක. මේකේ මේ විලේනේ ගුප්තතාපය කියන එක නිකන් 10 5ක් විතර බොහොම මේ ලොකු අගයක්. එතකොට දැන් මේ සමීකරණ බලන්න මම මෙතන මතලා මෙතන ආවේ m3 ඍණ m2 නේ. m3 ඍණ m2 වතාවක් කියලා ඕමනේ එන්නේ. මේකේ බලන්න මේ l කියන එක ඉතා ලොකු අගයක් 10 5ක් විතර මෙයා. මෙයා ලොකු වෙන්න අපිට අවශ්‍ය උෂ්ණත්ව පරාසයකට ගේන්න අවශ්‍ය වෙන අයිස් ස්කන්ධය පොඩි. මොකද මෙයා ගොඩක් ලොකුයි නේ. නිකන් පොඩි කෑල්ලක් දැම්මත් ගුප්තතාපය ගොඩ ලොකුයි. ඒතර එයා ලොකු තාපයක් ගත්තාම උෂ්ණත්වය ටක් ගාලා අඩු වෙනවා. ඒකින්ද මේ අයිස් ස්කන්ධය සාමාන්‍යයෙන් පොඩි අගයක් තමයි එන්නේ අපිට හැම වෙලේම. පොඩි ඉලක්කමක්. ඔතන වෙන අවුල තමයි ඉතා කුඩා අගයක් මෙතෙන්ට ආපුවම මෙයා මෛද්‍ය දෝෂයක් වුණොත් එහෙම. මනිද්දි සිදුවන දෝෂය 10 5කින් විතර වැඩි වෙලා යනවා සමීකරණ වලට. මොකද මේ ඊතරම් 10 5ක් කියන්නේ ඒක යම්කිසි ප්‍රමාණයක කියන්නේ ලොකු දෝෂයක් වෙනවනේ. මොකද මෙතන පොඩි දෝෂයක් වුණොත් දැන් හිතන්න මේ ඔන්න අයිස් ස්කන්ධය අපි ගන්නවා 4 දශම නිකන් නෑ මම ගන්නේ 5යි 3යි ග්‍රෑම්. මේක වැඩි වෙනවානේ 10 5කින්. මම නිකන් නේ මේ ග්‍රෑම් අරම මොකද කරලා 10 5න් වැඩි වෙනවනේ. දැන් මේක බලන්න 10 5ක් යනවා කියන්නේ ගොඩ මෙහාට යනවා. හැබැයි මම මෙතන ඇත්තටම එන උත්තරේ 4.5යි 4යි කියමුකෝ. දැන් මම මේ දශම ස්ථාන දෙකකිනුත් හැබැයි පොඩි එකක් වෙනස් වුනේ. හැබැයි මේක 10 5න් ගුණ වෙද්දි කොච්චර ලොකු වෙනසක් වෙනවද? ඒ නිසා මේ පරීක්ෂණේ තාම නිවැරදිව නිර්වද්‍යව ගන්න ඕන මිනුම් මොනවද? දැන් අපි ඊටාම නිර්වද්‍යව අයිස් ස්කන්ධය ගන්න ඕනේ. අයිස් ස්කන්ධය කියන එක මිනුමක් නෙමෙයි. ඒ නිසා ඊටාම නිවැරදිව ඊටාම නිර්වද්‍යව ගන්න ඕනේ මිනුම් දෙක තමයි මේ M3 හා M2. කොහොම අහන්න පුළුවන්. M3 කියන්නේ අවසාන ස්කන්ධය, M2 කියන්නේ ඊට කලින් එක. මේ දෙක හරියටම ගන්න ඕනේ. ඉතින් මේකත් හොඳ පොයින්ට් එකක්. එහෙනම් එකක් මතක තියාගන්න මේකේ අයිස් ස්කන්ධය වැරදුනොත් ලොකු දෝෂයක් වෙනවා පරීක්ෂණය. ඒ නිසා එහෙම ගන්න. මේක හරියටම මයින්ඩ් ඕනේ මේ දෙක. ඊතරම් හරියට මම මයින්නවා කියන එකේ තේරුම මේ මයින් එක ගැනමත් නෙමෙයි එතන කියන්නේ. ඔතන දැන් දෝෂයක් වෙනවනේ. අපි හිතමු මෙහෙම දැන් අපිට සිව්දණු තුලාවකින් මයින්නවා මේක. නැත්නම් තෙදණු තුලාවකින් මයින්නවා කියන්නේ. ඕකේ අවම මිනුම එච්චර ගොඩාක් කුඩාගයක් නෙමෙයි. එතකොට සිදු වෙන දෝෂය වැඩි නේ. ඔයාලා දන්නවනේ. දෝෂය වැඩි. දැන් කොහොමත් ඔක මයිද්දී අපි හරියට මයින්නවනේ. ඒ නිසා ඔතන ඇත්තටම කියන්නේ මේ මයින් එක තරහා දිහා බලාගෙන නිකන් හරියටම මයින්ඩ් කියන එකම නෙමෙයි. ටිකක් අර අවම මිනුම එහෙම ගොඩක් කුඩා වෙච්ච උපකරණයක් ගත්තොත් මේ දෝෂය අඩු වෙනවනේ. දැන් ඉලෙක්ට්‍රොනික තුලාව අපි හිතමු තෙලරු තුලාවයි ඉලෙක්ට්‍රොනික තුලාවයි තියෙනවා. අපිට පුළුවන් මේකට ඉලෙක්ට්‍රොනික තුලාව තෝරගන්න. මොකද ඒක හරියටම දශම ස්ථාන ගානකට එනවා. හැදුවේ කතාව. අන්න ඒ අර්ථය උතන තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනුම ගැන අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ මිනුම් දෙක ගැන. M3යි M2යි. හරියටම නිකන් උපකරණයෙන් මයින්වාම කියන එකට වඩා අර නිකන් කුඩා මිනුම ගොඩක් කුඩා වෙන උපකරණයක් තෝරගන්න පුළුවන් අපිට. අන්න ඒ වගේ පොඩි පොඩි වැඩ කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මේ මිනුම් දෙක ගැන කොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙතන දෝෂයක් වුණොත් ඒක එන ගහන දෝෂයක් බවට පත් වෙනවා අවදානෙ. ඊළඟට ඕකෙම තව හොඳ පොයින්ට් එකක් අපිට එනවා. දැන් ඔයාලා මේ සමීකරණ මෙහෙම උක්ත කරාම තේරෙනවා L උක්ත කරාම එන්නේ
දැන් බලන්න මෙතනින් L උක්ත වුණාම එන්නේ මොකක් හරි මෙතන තියෙනවා මොනවා හරි උඩ තියෙනවා යටට එනවා ice වල ස්කන්ධේ නේ මම m ice කියන්නම්කෝ m ice යටට එනවා උඩ මොනවා හරි තියෙනවා ඒ නිසා මම සමානුපාතිකයි එකයට m ice කියන්නම් අවුලක් නැහැ දැන් නිකන් මේ ප්‍රශ්න වල අහනවා මෙහෙම විලේනේ විශිෂ්ට ගුප්තතාපයට බලාපොරොත්තු වන අගයට වඩා විශාල අගයක් ලැබී ඇත. ඊට හේතුව කුමක් විය හැකිද? දැන් බලන්න අගය විශාලයි නම් m ice පොඩි වෙලා කියන එක නේ. ඒ කියන්නේ ඔය ice වල ස්කන්ධය එන්න ඕන එකට වඩා පොඩි අගයක් තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ මයිදි වැරද්දක් කළා. අනිත් පැත්තට අහන්නත් පුළුවන් මේ. විලේනේ විශිෂ්ට ගුප්තතාපයට බලාපොරොත්තු වන අගයට වඩා කුඩා අගයක් ලැබී ඇත. එහෙනම් මෙයා ලොකු වෙලා. ඒ කියන්නේ මයින ගන්න වැඩියෙන් මැනිලා. පැහැදිලිද කතාව? දැන් මේ විදිහට ගැන හිතලා පොඩි උත්තරයක් ඔකට දෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් උඩට දාගන්න මේ ice වල ස්කන්ධය වැඩි වුණාද අඩු වුණාද කියන එක අනුව L වැඩි වෙනවද අඩු වෙනවද කියන එක අනිත් පැත්තට තමයි සිද්ධ වෙන්නේ. මොකද එකයට m ice තමයි සමානුපාතික වෙන්නේ. එයානේ මෙතන නිකන් ක්‍රියාකාරී සමාජිකයින් m ice නේ බොහොම නිකන් සැලකිය යුතු මිනිස්සු. ඉතින් එයා ගැන පොඩ්ඩක් මේ විදිහට සලකන්න ඕනේ. දැන් මම ඔබ ටියුට් එකේ තියෙනවා මේ තියෙන්නේ L සමානුපාතිකයි එකයට දී වූ ice ස්කන්ධය. ඉතින් ඒකෙන් එහෙම අපිට ගන්න පුළුවන්. හරි. ඔන්න මේ කතාව ඉවරයි. දැන් මේ questions තුන කරන්ද දැන් බලන්න අන්තිමන වෙල තියෙන 2012. ඒ නිසා මේ පාර එන්න පුළුවන්. සිසිලනේ එන්න පුළුවන් කලින් අපි කරා. මේක එන්න පුළුවන්. ඉතින් සෑහෙන ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් මේ මාසෙ තුල අපි කරා. ඩිස්කස් කරා. ඉතින් ඒක දිගටම ආව නම් ඒ ඔක්කොම ඔබේ දැනුමට විභාගයට. හරි. යන් ඉස්සරහට ඊළඟ ප්‍රැක්ටිකල් එක දැන් මිශ්‍රණ ක්‍රමයෙන් ice වල විලේනයේ විශිෂ්ට ගුප්තතාපය හෙව්වනේ. ඊළඟට මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්තතාපය හොයනවා. කිව්ව ගමන් ඔයාලා දැන් සෙටප් එකටක් ගාලා ඔළුවට එන්න ඕන. මොකද්ද? මේකේ ice නේ දැම්මේ. එහෙනම් ඊළඟට මොකද කරන්න ඕනේ? හිමාලයේ වන්න ඕනේ. හිමාලයේ වල හිමාලයේ පිට කළ තාපය පද්ධතිය ලබාගත් තාපයට සමාන කරන්නයි තියෙන්නේ. ඒතකොට හිමාලයේ ජලය වෙන්නේ වාෂ්පීකරණයේ ගුප්තතාපය ගන්නවා ඒ ටික පිට කරනවා එතනින් පස්සේ පල්ලෙහාට යනවා එමය වැඩේ වෙන්නේ අපි ප්‍රැක්ටිකල් එකට දැන් මේකේ සෙටප් එක මේ වගේ එකක් දැන් මේක ඉවරයි මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම ද්‍රව්‍ය හා උපකරණ මොනවද? කැලරිමීටරයක්, මන්තයක්, උෂ්ණත්වමාන දෙකක් ඕනේ. හුමාල ජනකයක්, හුමාල හබකයක්, මේ තුලාවක් ඕනේ, පරිවාරක තහඩුව ඕනේ, බන්සන් දාගයක් වැඩි ඔක්කොම ඕනේ. මේ තියෙන සෙටප් එක මෙන්න බලන්න. මේ විදිහට හුමාලය මෙතන නිපදවනවා. මේකට අපි කියනවා හුමාල ජනකය කියලා. ඒ හුමාලය ජනනය කරනවානේ. යටින් මෙහෙම මේකක් දාලා, ගින්දර දාලා මෙයා නිපදවනවා. හැබැයි මේ ගින්දර මේ පැත්තට එන්න බෑ. ඒ නිසා මෙතනින් පොඩි පරිවාරකයක් ගහලා තියන්න ඕනේ. මොකද නැත්නම් අර තාපය මේක හරහා විකිරණය හරහා මෙහෙම ඇවිල්ලා මේවට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා පරිවාරක තහඩුවක් ඇතුලේ උෂ්ණත්වය මයින්නවා මෙතනින්. ඒක සෙල්සියස් 100ටපත් වුණාම මොකද වෙන්නේ? මෙතනින් හුමාලය එළියට එනවා මෙහෙම. හුමාලය එළියට එද්දි මේ බටේ දිගේ මෙතෙන් ඇවිල්ලා මේකට අපි කියනවා හුමාල හබකය කියලා. එහෙම දාන්න හේතුව තමයි මේක හුමාලයෙන් පිරුණාම දැන් අපි මේක ඇඳලා බලමු පොඩ්ඩක්. දැන් බලන්න එතන සෙටප් එක තිබ්බේ කොහොමද? එතන සෙටප් එක තිබ්බේ මෙන්න මෙහෙම එකක්. හුමාල හබකේ. මෙතනින් එන නලය මෙහෙම සම්බන්ධයි. මෙන්න මේ හරියෙන් කරකිලා තමයි පල්ලෙහා මේ අර කැලරිමීටරෙට එන්නේ. ඇයි මෙතනින් එන හුමාලය යම්කිසි ප්‍රමාණයක් මේ මැදදිම තමන්ගේ වාෂ්පීකරණයේ ගුප්තතාපය පිට කරලා ජලය බවට පත් වෙන්න පුළුවන්. එහෙමපත් වුණාම මෙතනින් ජල බිඳු කීපයක් එන්න පුළුවන්. මේක කෙලින්ම මෙතෙන්ද දැම්මොත් ඒ ජල බිඳු වැටෙනවා මේකට. වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා මේක උඩින් ටිකක් තියෙන මේ නලය.
එතකොට මේ හරිය හිමාලයෙන් පිරුණාම මේ පිරෙන හිමාලය විතරයි මේක අරන් මෙහෙම මෙතනින් එළියට විදින්නේ. ඒකටයි මේ හිමාල හබකේ තියෙන අපි කියනවා වියලි හිමාලය ලබා දෙන්න. නිකන් වතුරත් එක්ක මිශ්‍රණ වුණ වියලි හිමාලය දෙන්න තමයි මේ හිමාල හබකේ තියෙන්නේ. ඒ ටෙක්නිකල් ටර්ම් පාවිච්චි කරන්න ලියන්න. වියලි හිමාලය දෙන්න. මේකට අපි කියනවා හිමාල හබකේ. හරිනේ. බලමු. වැඩි හරි. නැති අර වගේමයි. මොකද්ද කරන්නේ? ආරම්භක ස්කන්ධය මැනගත්තා කැලරිමීටරෙන් 3/2ක් පමණ ජලයේ ප්‍රමාණය. මොකද මේකේ යම් ප්‍රමාණයකට ජලය තියෙන්න ඕනේ. 3/2ක්. සම්පූර්ණයෙන් ඕනේ නැහැ. මොකද පෘෂ්ඨීය උෂ්ණත්වයට පත් කරගන්න අවශ්‍ය නැහැ. පෘෂ්ඨීය උෂ්ණත්වය. නමුත් ගොඩාක් අඩුවෙන් තිබ්බොත් ඒත් බෑ. ආරම්භක උෂ්ණත්වය මැනගන්න. හිමාල ජනකයෙන් හිමාල හබකේ හරහා එහි හිමාලයේ අඛණ්ඩව නිකුත් වන විට පෘෂ්ඨීය පරිදි හිමාල ජනකයේ පරිදි හිමාලයේ ජල පෘෂ්ඨයේ ගැටීමට සලස්වන්න මිශ්‍රණය හොඳින් මන්ථනය කරමින් උෂ්ණත්වය සෙල්සියස් 10කින් පමණ ඉහළ ගිය පසු හිමාලයේ ඇවීම නවත්වා හොඳින් මන්ථනය කර මිශ්‍රණයේ අවසාන උපරිම උෂ්ණත්වය මේ අවසාන උපරිම දැන් කියන්න ඕනේ නැහැ කතාව අවසාන උපරිමයකට ගන්න ඕනේ මෙන්න පාඨාංක ටික සමීකරණ අනුව පුළුවන් ජනනය මෙයා කරගන්න දැන් සමීකරණ මම ආයෙ ලියලා පෙන්නන්න ඕනද නැහැනේ හිමාලයේ මගින් පිට කළ තාපය ධන එතනින් පස්සේ යා උෂ්ණත්වය අඩු වෙද්දි ගත්ත තාපය උදාහරණයකට පුළුවන් නේ හිමාලයේ මගින් පිට කළ තාපය M3 දෙන M2 වතාවක් L ධන මෙයා උෂ්ණත්වය දැන් 100 තියෙන හිමාලයේ 100 ජලය බවට පත් වුණා දැන් 100 ඉඳන් යම් ප්‍රමාණයකට උෂ්ණත්වය අඩු වෙනවා ඒක තමයි θ2 එහෙනම් මේ M3 රින M2 වතාවක් දැන් මේ ජලයේ තියෙන ඉඳලා CW 100 ඉඳන් θ2කට අඩු වෙන්නේ 100 රින θ2 ඔන්න හිමාලයේ මේ පැත්ත පිට කරපු තාපය සමානයි ජලයේ දැන කැලරිමීටරේ ලබා ගත්ත තාපය ජලයේ ස්කන්ධය නම් කැලරිමීටරේ නම් M1 C1 ධන ජලයේ M2 රින M1 වතාවක් CW මේක උෂ්ණත්ව වෙනස කොච්චරයිද θ1 ඉඳන් θ2කට ගියේ එහෙනම් θ2 රින θ1 මෙන්න මේකෙන් පුළුවන් L1 නැවතත් හොයාගන්න මේක ඇවිල්ලා වාෂ්පීකරණයේ විශිෂ්ට මුක්ත තාපය වැඩි උච්චරයි දැන් මේකෙත් තියෙනවා නියම පොයින්ට්ස් ටිකක් නේ මේ ප්‍රැක්ටිකල් හරිය නිකන් මේ ඉන්ටරෙස්ටිං මොකද මරු පොයින්ට් තියෙනවා මෙයා දැන් බලන්න මේකේ ඔයාලා දැක්ක හිමාල ජනකයේ අර මේ මෙහෙම හිමාල ජනකයේ තියෙද්දි ඔයාලා රූපේ දැක්කනම් මෙහෙම හිමාල ජනකයේ මෙහෙම තියෙනවා එතනින් මෙහෙම වතුරක් තියෙනවා වතුරට උඩින් මෙහෙම නලයක් දාලා තමයි හිමාලයේ මේ පැත්තට ගන්නෙ ඒ අතර මෙන්න මෙහෙම නලයක් වතුරේ ගිල්ලලා තියෙනවා බලන්න රූපේ මේ බලන්න මේ හිමාල මේ දැන් මේක මම වෙන වෙනම ඇද්දි මේ කොහොමද නිකන් නලයක් තියෙනවා මේ වතුරේ ගිල්ලලා මොකටද මේ නලය වතුරේ ගිල්ලන්නේ ඔන්න හේතු දෙකක් තියෙනවා දෙකක් කියන්නේ එකමකින් තමයි හේතු දෙක වෙන්නේ මොකක්ද හේතුව පළවෙනි කතාව තමයි මේක ඇතුලේ හිමාලයේ ඇතුලේ ජනනය වෙලා මෙතන පීඩනය වැඩි වෙලා මේක පුපුරලා යන්න පුළුවන් අන්තරා බලමු කියන්නේ වචනේ අන්තරායකාරී අන්තරාදායක ලෙස හිමාලයේ වැඩි වෙන්න මේ හිමාලයේ වැඩිලා පීඩනය වැඩි වෙන්න පුළුවන් එහෙම වුණොත් මේක පුපුරන්න පුළුවන් ඒ නිසා මේක ඇතුලේ වායුගෝලීය පීඩනය තියාගන්න මෙහෙම නලයක් එළියට සම්බන්ධ කරනවා මෙහෙම මොකක් හරි ගේස් එකක් වුණොත් මෙතනින් එළියට යන්න පුළුවන් ඕන දෙයකට ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේකෙන් එළියට යන්න පුළුවන් හරිද ඒ වගේම තව එකක් තමයි ඔයාලා දන්නවා මේ තාපාංකය කියන එක පීඩනයත් එක්ක වෙනස් වෙනවා නේ වායුගෝලීය පීඩනය එහෙම වෙද්දී තාපාංකය වෙනස් වෙනවා දැන් මෙතන වායුගෝලීය පීඩනය කියන්නේ මෙතන තියෙන පීඩනයනේ එතකොට මෙතන පීඩනය වැඩි වුණාම
තාපාංකය ඇත්තටම වැඩි වෙනවා. ඒ කියන්නේ 100 නෙමෙයි වතුර පැහෙන්නේ 105 විතර. එතකොට අර ගණනය කිරීම වැරදි. 100 දැම්මේ මෙතෙන්. අන්න ඒ නිසා අපිට ඕන වෙනවා මේක ඇතුළ වායුගෝලීය පීඩනය පවත්වා ගන්න. ඔන්න ඔය හේතුන් දෙක නිසා මෙහෙම නලයක් දාලා තියෙනවා. බලන්න මේක. ඔයාලගේ මේකෙත් තියෙනවා. අතිරික්ත හුමාලයේ පිට වී යාමට සලස්වා හුමාල ජනකය අන්තරාදායක ලෙස මේ ලෙස දෙකක් විදිහට තියෙනවා. හුමාල ජනකය අන්තරාදායක ලෙස පීඩනය වැඩිවීම වැළැක්වීමට නිපදවන හුමාලය සෙල්සියස් 100 පවත්වා ගැනීමට ජනකය තුල වායුගෝලීය පීඩනය පවත්වා ගැනීමට ඕන දෙවෙනි හේතුව. ඊළඟට මේකෙත් අර තාපහානිය අවම කරන්න ක්‍රම තියෙනවා. හැබැයි එහෙම නැත්තම් පුළුවන් එක්කෝ තාපහානිය අවම කරන්න මේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අර හානි පූර්ණ ක්‍රමය. හරිනේ. දැන් ඉතින් මම හිතනවා මේ හානි පූර්ණ ක්‍රමය ආයෙ මුලින් ඉඳන් කියන්න ඕනේ නෑ. දැන් තුන් පාරක් විතර කියලා තියෙන මේ වෙද්දි. මේකෙන් පරිසර උෂ්ණතාවයට වඩා 5ක් විතර අඩු තැනක් වෙනකන් ජලය සිසිල් කරලා තියලා හිමාලයේ එකතු කර කාමර උෂ්ණත්වයෙන් සෙල්සියස් 5ක් විතර වැඩි තැනකට එනකම් වැඩි කරන් යනවා. ඉතින් එතකොට තාප හානි දෙක කැපුණා කියලා හිතා ගන්නවා. හොඳට මතක තියාගන්න. තාප හානිය අවම කිරීමේ ක්‍රමයක් නෙමෙයි ඒක. දැන් ඔන්න තාප හානිය අවම කිරීමේ ක්‍රම තමයි අර පරිවාරක යෙදීම, ඊළඟට පරිවාරක පියනකින් වැසීම, පෘෂ්ඨයේ උපදැමීම, තාප හානිය අවම කරනවා. හානි පූර්ණ ක්‍රමෙන් තාප හානියක් අවම වෙන්නේ නැහැ. ඒකේ තාපය හොඳට හානි වෙන්න දීලා ඒකෙන් සිද්ධ වෙන දෝෂය අවම කරනවා. දෝෂය අවම කරන්නේ අර ගිය ටිකට ආපු ටික සමාන කරලා. ඒ නිසා හොඳට මතක තියාගන්න තාප හානිය අවම කිරීමේ ක්‍රම නම් අර පෘෂ්ඨෝපදැමීම ඒ කතන්දර. තාප හානියෙන් සිදුවන දෝෂය අවම කිරීමේ ක්‍රමයකට අපිට හානි පූර්ණ ක්‍රමය ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. මොකද ගොඩක් අය අතින් ඔක් කියනවා මේ තාප හානිය අවම කිරීමේ ක්‍රමයක් තමයි හානි පූර්ණ කියලා වැරදි. තාප හානිය නැති වෙන දෝෂය අවම කිරීමේ ක්‍රමයක්. හරි. ඉස්සරහට යන්න. මේකෙත් අර වගේමයි L විශාල අගයක් නිසා අර එකතු කළ යුතු හුමාල ස්කන්ධයේ කුඩා අගයක් වෙනවා. ඒ නිසා අර M2 M3 වඩා නිවැරදිව ගන්න ඕනේ. මේ හුමාල විදිනේ කෙලවර. දැන් මේක මෙහෙම සෙටප් එක එහා පැත්තට කියලා සම්බන්ධ වෙලා ඔයාලා දැක්කා මේ මම කලින් යන්නත් ඒක මෙහෙම කැලරිමීටරේ තියෙනවා නම් මේකේ වෝටර් ලෙවල් එක මෙතන නම් අර හුමාලේ ඉන්න එක මෙන්න මේ හැටි තමයි තියෙන්නේ. මේකේ ගෑවි නොගෑවි නිකන් පුළුවන් තරම් ආසන්නයට ගන්න ඕනේ. එතකොට තමයි කෙලින්ම හුමාලේ මේකට යන්නේ. හරිද? දැන් මේකට හුමාලේ යන්නේ නැතුව මෙතනින් හුමාලේ එළියට ගියාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ස්කන්ධය ඇඩ් වෙන්නේ නැහැනේ කොහොමත් මේකට. ඒ නිසා අවුලක් නැහැ. හැබැයි එළියට යද්දී නිකන් පොඩ්ඩක් මේ ජල පෘෂ්ඨය උඩ ඇතිල්ලීගෙන ගිහිල්ලා ජලයෙන් ජලයට ගුප්තතාවය පිට කරලා ටිකක් ද්‍රව වෙන ගමන් භාගිකව වගේ වැඩේ කරගෙන එළියට පැනනොත් අන්න පොඩ්ඩක් අවුල්. මොකද එහෙම එළියට ගියාම එයාගේ ස්කන්ධය ඇඩ් වෙන්නේ නැහැ. හැබැයි එයා දුන්න තාපය ඇඩ් වෙලා. අවුලක් නේ. ඒ නිසා තමයි මේක ළඟට කරන්නේ. දැන් ගොඩක් ඈතින් තිබ්බොත් අර වැඩේ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මෙයා ළඟ ගෑවි නොගෑවි තියන්න ඕනේ. මේකත් බලන්න මෙතන කියනවා. හුමාල හබකේ මගින් හුමාලයේ පැමිණෙන නලය තුලදී මෙතන සමහර ගුප්තතාවයේ පිට නොකළ වාෂ්පාණු ජල පෘෂ්ඨයේ ගැටි ඉවතට ගමන් කළද ඒ මගින් පරීක්ෂණයට දෝෂ ඇති නෙවෙයි අවුලක් නැහැ. හැබැයි වාෂ්පාණු ජලයේ ගැටි භාගික ලෙස තාපයේ පිට කර ඉවත් වෙයි නම් ටිකක් පිට කරනවා. එමගින් දෝෂ ඇති වේ. මේ ආම කර ගැනීමට හුමාල විදිනේ කෙලවර යන්තමින් ගෑවෙමින් ජලයේ නොගිල් වී තිබිය යුතුය. ගෑවි තියෙනවනේ ගිල් වෙන්නත් බෑ. ගිල්නොත් වෙන කේස් එකක් නැතුළට යනවනේ. ඒ නිසා එහෙම බෑ. ගෑවි තියෙනවනේ එළියේ. ඊළඟ මම මේ කතාව කීවා හුමාල හබකේ මගින් හුමාලයේ පැමිණෙන නලය තුලදී ගුප්තතාවය පිට කර ගනී භවනයේ වන ජලය කැලරිමීටරයට එකතු වීම වළක්වයි. එනම් මෙමගින් වියලි හුමාලය වෙන ටර්ම් එක වියලි හුමාලය ලබා දී.
ඒ වගේම අර කෙලවර වරින් වර පිහින්න කියනවා මොකද පොඩ්ඩක් එතන ගණීභවණේ වුණොත් ඒක වැටෙන්න පුළුවන් නිසා අර හුමාල විදිනේ තුලින් එද්දි ගණීභවණේ වෙන්න පුළුවන් නේ ඒ කෑල්ලේදී ඒ නිසා එහෙම වුණොත් පොඩ්ඩක් වරින් වර මේක තෙත මාත්තු කරන්න ඕනේ හුමාලේ දිය කරන උෂ්ණත්ව පරාසය වැඩි කරගනිමින් හුමාලේ ස්කන්ධය වැඩි කරගන්න පුළුවන් අපිට හුමාලේ දිය කරන උෂ්ණත්ව පරාසය වැඩි කරන්න අවශ්‍ය තාපය වැඩි වෙනවනේ එතකොට ස්කන්ධය ටිකක් වැඩි වෙනවා හුමාලේ. ඒ මගින් අර දෝෂය ආවම වෙනවනේ. මොකද කුඩා ස්කන්ධයක් ගද්දි දෝෂය වැඩිනේ. ඉතින් ඒ නිසා එහෙම කරගන්නත් පුළුවන්. මේක අන්තිමට වෙලදී 2014. ඉතින් පස්සේ ඇවිල්ලා නැහැ. තියෙන්න පුළුවන්. ඕන එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඒකත් හොඳ ප්‍රශ්නයක් අපි ඩිස්කස් කරා කතාව. හරි. දැන් මේ කරපු ප්‍රැක්ටිකල්ස් දෙක ගැන ප්‍රශ්නෙන් දැන් මේ ප්‍රශ්න දිනන ඕනම වෙලාවක අහන්න පුළුවන් මගෙන්. දැන් මේ කරපු සාකච්ඡා කරපු දෙක තේරිච්ච කට්ටිය හරියට දාන්න බලන්න මේක yes කියලා. හරි හැමෝම දැන් ටක් ගන්න. ටක් ගන්න. දෙයි. හරි මේක එන් කරනවා. අයිස් වල ප්‍රැක්ටිකල් එකේ සිද්ධාන්තය ආයි කියන්නේ කියලා සිද්ධාන්තය මේකම තමයි. අයිස් දාන්න අයිස් තාපය ලබා ගන්න දිය වෙලා උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ නිසා අයිස් ලබාගත් තාපය සමානයි ජලයේ දන පද්ධතිය පිට කරපු තාපය. ඒක තමයි කතාව. මේකමයි කතාව. විසින් වෙනසක් නැහැ දෙකම එකමයි. අරක වෙන්නේ දාන්න උෂ්ණත්වය අඩු වෙනවා ටික ටික පද්ධතියේ. හුමාලයේ වද්දි වෙන්නේ දාන්න උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. මොකද හුමාලයේ තාපය දෙනවා අයිස් තාපය ගන්නවා. ඔච්චර වෙනස එකම තියෙන්නේ. හරිනේ. කතාව හරි. ඊළඟට අපි මේ අර උපදෙමු කැලරිමීටරයක් අසුරෙන් වාතයේ සාපේක්ෂතාවය දෙවි ප්‍රැක්ටිකල් එක. ඒක ඔයාලා ලියාගන්න පොඩ්ඩක්. මේක එච්චර ලොකු දෙයක් නෑ. කරන විදිහ ඔයාලා නිකම් කියද්දි තේරෙනවා. මම ඔය දැන් අයිස් ප්‍රැක්ටිකල් එක අපි කරේ. ඒක හොඳට ඔළුවේ තියෙනවා නම් මේක ලේසියම තේරෙනවා. මොකද ඒ වැඩේමයි කරන්න තියෙන්නේ. ඒ වැඩේමයි කරන්න තියෙන්නේ. ඒ වැඩේමයි කරන්න තියෙන්නේ. අපි දැන් ඒක බලමු ටක් ගාලා. මෙන්න ලියාගන්න ඕන මාතෘකාව මේකේ තියෙන විදිහම අපි ලියමු. උපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂතාව සෙවීම. දැන් මේකට මෙයාගේ කැලරිමීටර දෙකක් ඕනේ. එකක මෙහෙම ජලය දාලා තියෙනවා. අර වගේම නිකන් අඩක් විතර දැම්ම නම් ඇති මේකට ඉච්චර ලොකුවට ඕනේ නැහැ. මේක හිස් එකක්. ඇයි ඒ දෙකක් තියෙන අර පෘෂ්ඨයේ පැහැ සංසන්දනය කරගන්න. දැන් මේ කතාව එහෙමයි. අපි වාතයේ සාපේක්ෂතාව හොයන්න යන්නේ. ඔයාලට සමීකරණයක් ගන්න පුළුවන් සාපේක්ෂතාවට මම ඒ ඔක්කොම දැන් කියන්නේ නැහැ relative humidity RH සාපේක්ෂතාව සමානයි අපි මෙයාගේ තුෂාරාංකය හොයාගන්න එකයි කරන්න යන්නේ මේ වැඩේදී. තුෂාරාංකය කියන්නේ තුෂාර බැඳෙන අවස්ථාවේ උෂ්ණත්වය. උෂ්ණත්වය හොයාගත්තට පස්සේ ඔය හදපු වගු තියෙනවා ඒ වගේම පුළුවන් ඒ තුෂාරාංකයේ ඒ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කොච්චරද කියලා හොයාගන්න. ඒ වගේම කාම උෂ්ණත්වයත් අපි මැනගත්තාම ඒ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද කියලා වගු වලින් බලා ගන්න පුළුවන්. එහෙම ටේබල්ස් තියෙනවා. ඔයාලට මතකයි මම ඔය මුලින්ම දවස්වල ඔයාලට කරාදී ඔය තුෂාරාංක ගැන ලොකු එකක් කරා. ඉතින් අපිට මෙන්න මේ සමීකරණ ගන්න පුළුවන්. මේ තුෂාරාංකයේදී
සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය අපි කන්නේ මෙහෙම ලියන්න. ඔන්නෝක 100% වැඩි කරාම එනවා සාපේක්ෂ ආර්ද්‍රතාව. මෙන්න මේ සමීකරණ ඔයාලට ගන්න පුළුවන්. තුෂාරාංක අපි මේ ප්‍රැක්ටිකල් එකේ හොයා ගන්නවා කීයද සෙල්සියස් 23යි කියලා. කාමර උෂ්ණත්වය අපි මැනලා බලනවා දන්නවා කීයද මේක 28යි කාමර උෂ්ණත්වය අත 25යි. එහෙනම් අපි තුෂාරාංකේ හොයාගත්තනේ. එහෙනම් වගුල් ටේබල් ඔයාලට වෙනම හදපු වගු තියෙනවා. ඒ වගු වලින් බලා ගන්නවා 23 දී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද? ඒක දැම්ම මෙතෙන්ද 25 දී කීයද කාමර උෂ්ණත්වය? ඒක දැම්ම මෙතෙන්ද. මේ දෙක අනුපාතය 100% ගත්තා නම් ඒක තමයි මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාව. පැහැදිලිද? හරි. අපි මේ උෂ්ණත්වයේදී සාපේක්ෂ ආර්ද්‍රතාව මේ වෙලාවේ අපි බලමු කරන්න කොහොමද කියලා. හරිම ලේසි මේක. දැන් ඔයාලට කලින් ඒවා කරලා මේක ගැන හොඳයි මේක ගැන පොඩි හොඳ අප්‍රෝච් එකක් ගන්න ලේසි. මෙහෙම තියා ගන්නවා ජලය අඩක් විතර පුරවලා. අඩක් ඇති මේක නෑ. මොකද මේක ලොකු ජල කතාවක් ඉන්නේ නෑ අපි. මෙතන දාන උෂ්ණත්වමානයක් T1. මේකෙත් තියන්න පුළුවන් වෙන එකක් T2. දැන් අපිට මේ T2ට මොකුත් කරන්නේ නෑනේ. මෙතනින් එනවා කාමර උෂ්ණත්වය. T1 කින් ඉන්නේ මොකද්ද? අපි අර කලින් වගේම මේකට අයිස් කැට දාලා දිය කරනවා. දිය කර කර මෙයාගේ උෂ්ණත්වය ටික ටික පල්ලෙහාට ගේනවා. පල්ලෙහාට එද්දී අපි හොඳට පෘෂ්ඨය දිහා බලන් ඉන්නවා මෙයාගේ පෘෂ්ඨයේ උපය නැති වෙන අවස්ථාවක් එනවා කියලා. අර උපය නැති වෙනවා කියන්නේ මොකද්ද? අර වීදුරුවක් අරන් අපි කොහොම නිකන් පින්බොත් එහෙම මේක වටේට මීදුම් බැදින් අන්න උපේ නැති වුණා. අන්න එහෙම වෙන අවස්ථාව මොකද්ද කියලා මේ දෙක දිහා බල වරකට එක බැගින් කුඩා අයිස් කැබලි ගලා තෙතමාත්තු කරන්න ඕනේ නැහැ. මොකද මෙතන තාපය ගැන මොකොත් කැල්කියුලේෂන්ස් නැහැ. ගණනය කිරීම නැහැ. ඒ නිසා තෙතමාත්තු කරන කතන්දර ඕනේ නැහැ. දෝෂ වැඩකුත් නැහැ අපිට. අපිට ඕනේ කොහොමයි නැහැ උෂ්ණත්වය ටික ටික අඩු කරගන්න විතරයි. ඉතින් අර මේ දැල්ගුටු මන්තයක් ඕනෙමත් නැහැ. උඩ දිය වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ අයිස් කැට මේකේ පාවි දිය වුණොත් වාතයෙන්ුත් අරගෙන දිය වෙනවනේ. එතකොට ජලයෙන් පොඩ්ඩයි ගන්නෙ. එතකොට ජලයේ උෂ්ණත්වය ඉක්මනට අඩු වෙන්නේ නැහැ. අන්න එහෙම වුණොත් ගොඩාක් අයිස් කැට දාන්න ඕනේ මෙයාගේ උෂ්ණත්වය අඩු කරගන්න. එතකොට ඉතින් මේකේ පොඩ්ඩයි දාන්න පුළුවන්. මේක පිරিলা යන්න පුළුවන්. ඒ නිසා මේ අර දැල්ගොටු මන්තකින් යට දාලා දිය කරොත් හොඳයි. එහෙම දිය කර පෘෂ්ඨයේ පැහැ නැති වෙන අවස්ථාව ගන්නවා. ඔන්න ආවා අපි ලියාගත්ත උෂ්ණත්වයේ θ1. දැන් අයිස් කැට දාන එක නවත්තලා නිකන් මන්තනය කර ඉන්නවා. අපිට ෂුවර් අනිවාර්යෙන් මෙයාගේ උෂ්ණත්වය දැන් වැඩි වෙන්න පටන් ගන්නවා ආයෙ ටික වැඩි වෙවි එද්දී අර පෘෂ්ඨයේ පහේ ඇති වෙනවා. නැති වෙලා තිබ්බ එක ඇති වෙනවා. අපි කම මෙයාගේ උෂ්ණත්වය θ2 කියලා. එකම තැන තමයි එන්න ඕන. නමුත් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් ඔය දෙක. මේ දෙක අරන් එකතු කරලා දෙකෙන් බෙදෙනවා. ඔන්න ඕක අපි ගන්නවා තුෂාරාංකයේ විදිහට. තුෂාරාංකයේ විදිහට මෙන්න මේ ඉලක්කම ගන්නවා. ඉතින් මේක හොයාගත්ත පස්සේ මෙතෙන්ද දාලා තුෂාරාංකයේදී සන්තුෂ්ත වාෂ්ප පීඩනයයි කාමර උෂ්ණත්වය මැනලා ඒකේ වාෂ්ප පීඩනය හොයලා මේ අනුපාතේ ඒ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොයාගන්න පුළුවන්. බොහොම ලේසි ප්‍රැක්ටිකල් එකක් මේක. ප්‍රැක්ටිකල් මේ වෙද්දි මේ තුන්වෙනි එක කරන්නේ මේ මම මේක රෙකෝඩ් එක දෙන්නම් ඒකට බලා ගන්න පුළුවන් මේකට. නමුත් ඉන්න අය දැන් ඉන්න මේ කියන්නේ බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් යාන මුල ටික බලා ගන්න දෙන්නම්. එහෙම කෙනෙක් ඉන්නවා මට කතා කරන්න. අනික් අය ඉන්න අනිවාර්යෙන් කියනවා. මේ ඉන්න අය දිගටම ඉන්න තව සුළු වෙලාවයි තියෙන්නේ. තව පැය භාගයක් විතර ඉවරයි පන්ති. ඔන්න මේ කතාව. දැන් ප්‍රැක්ටිකල් එක තේරුණානේ. දැන් මේක බලමු විශේෂ පොයින්ට්ස් මොනවද කියලා. හරි ඒක මේ ඔයාලා මේ ටියුටර් එක හදුනේ හරි ඔන්න විශේෂ පොයින්ට් ටික දැන් මම කීපයක් කියවා ප්‍රැක්ටිකල් එක කරන විදිහ කියවන්නේ හරිද දැල්ගොඩු මන්තේ කතාවක් කියවනේ ඕනෙම නෑ තිබ්බොත් හොඳයි මොකද නැත්තම් මේක උතුරලා යන්නත් පුළුවන් ඒත් උෂ්ණත්වය අඩු වෙලා නෑ හරියට නිසා දැල්ගොඩු මන්තිකුත් තියෙනවා නම් හොඳයි ඊළඟට විශාල දැන් අර කලින් කතාව මතකනේ විශාල අයිස් කැට දාන්න එපා උෂ්ණත්වය පාලනය කරගන්න බෑ අපිට මේ මෙතන හරියට මේ පැහැ නැති වෙන තැන ගන්න එපා ඒ නිසා විශාල ඒවා දාන්න එපා. තෙත මාත්තු කරන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. මේක ඕන ලියාගන්න මෙහෙම. මේක විශේෂ කාරණා ටික දැන් ප්‍රැක්ටිකල් එක කරන විදිය ඕනේ නැහැ. මේක තියෙනවනේ.
නිකන් ලියන්නේ. කියන්න අයිස් කැට පාවෙමින් දියවුවද අවුලක් නැත. අයිස් කැට පාවෙමින් දියවුවද අවුලක් නැත. අයිස් කැට පාවෙමින් දියවුවද අවුලක් නැත. නමුත් එවිට පිටතින් තාපය ලබාගෙන අයිස් දියවන නිසා ජලයේ උෂ්ණත්වයේ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවි. මෙයා අඩු වෙන්නේ නැතුව ජලයේ උෂ්ණත්වයේ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු නොවි විශාල අයිස් ස්කන්ධයක් ජලයේ බවට පත් වේ. 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 එවිට කැලරිමීටරයේ උතුරා යාමටද ඉඩ ඇත. එවිට කැලරිමීටරයේ උතුරා යාමටද ඉඩ ඇත. එවිට කැලරිමීටරයේ උතුරා යාමටද ඉඩ ඇත. එම නිසා දැල්කොටු බන්තයක් භාවිතා කිරීම වඩා සුදුසුය. එම නිසා දැල්කොටු බන්තයක් භාවිතා කිරීම වඩා සුදුසුය. ඊළඟට මේ අපේ ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප ගොඩක් තියෙනවා. ඒ නිසා අපේ ප්‍රාශ්වාස වාතයේ මේකට වැදුනොත් තක්ගාලා පෘෂ්ඨයේ පැහැෙන්න තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ මේ ප්‍රාශ්වාස වාතයේ මේකට යන්නේ නැති වෙන මොකක් හරි ආවරණයක් තියාගන්න ඕනේ. ඒකත් ලියන්න. ලියන්න සාමාන්‍ය වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ සාමාන්‍ය වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ සාමාන්‍ය වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය ඉහළයි. ජල වාෂ්ප සාන්ද්‍රණය ඉහළයි. සාමාන්‍ය වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය ඉහළයි. එම නිසා කැලරිමීටරයේ පෘෂ්ඨයේ ප්‍රාශ්වාස වාතයේ නොගැටෙන පරිදි වග බලාගත යුතුය. මොකක් හරි දාගන්න. මොක බලාගත යුතුය. හරි. ඔන්න ඒක ඊළඟට. තව ඉතින් කුඩා අයිස් කැවිලි වරකට එක බැගින් දාන්න තෙතමාත්තු කරන්න ඕනේ නැහැ. ඒවා කියන්න ඕනේ නැහැ. ආයෙත් තව නිකන් හොඳ එකක් තමයි මේක හොඳට මන්ත්‍රණය කරන්න ඕනේ. ඉතින් ඔක්කොම තියෙන්න ඕනේ. මොකද පෘෂ්ඨයේ උෂ්ණත්වය මේම අපි අවශ්‍ය වෙන්නේ ඒ නිසා හොඳට මන්ත්‍රණය කරන්න ඕනේ. අයිස් කැට එකතු කරද්දී තුෂාරාංකයට වඩා ගොඩාක් පල්ලෙහාට ගියොත් උෂ්ණත්වය ජල බිඳු බිඳු තැන්පත් වෙන්න පුළුවන්. බිඳු බිඳු තැන්පත් වෙලා වැක්කිරට ගන්නවා. එහෙම වුණොත් ආයේ උෂ්ණත්වය වැඩි වෙවි යද්දී අයිස් කැට දාන එක නවත්තලා ආයෙ අපි මන්ත්‍රණය කරලා ටික ටික උෂ්ණත්වය වැඩි වෙවි යනවනේ. එහෙම යද්දී තුෂාරාංකයේදීම ආයෙ පැහැ ඇති වෙන්නේ නැහැ. මොකද අර ජලයේ වටේට එකතු වෙලා තියෙන්නේ නිකන් මේ. තුෂාර තැන්පත් වෙලා නෙමෙයි ජලයේ බිඳු බිඳු තැන්පත් වෙලා ඒවා වැක්කිරනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් එන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. ඒකත් ලියන්න. කියන්න එහෙම. හරිනේ මුකුත් කරවත් කිව්වේ නැහැ නේ. කියන්න
අයිස් කැට එකතු කිරීමේදී අයිස් කැට එකතු කිරීමේදී තුෂාරාංකයට වඩා උෂ්ණත්වය බෙහෙවින් පල්ලෙහාට ගියහොත් පහළට ගියහොත් අයිස් කැට එකතු කිරීමේදී තුෂාරාංකයට වඩා පෘෂ්ඨයේ උෂ්ණත්වය බෙහෙවින් පහළට ගියහොත් අයිස් කැට එකතු කිරීමේදී තුෂාරාංකයට වඩා පෘෂ්ඨයේ උෂ්ණත්වය බෙහෙවින් පහළට ගියහොත් විශාල ජල බිඳු තැන්පත් වී නැවත උෂ්ණත්වයේ ඉහළ යෑමේදී පෘෂ්ඨයේ පැහැය මතුවීම තුෂාරාංකයේදීම සිදු නොවිය හැක. හරි. කතාව ඔච්චරයි. වෙන ඉතින් ඔකට අර පොයින්ට් ටික ඔයාලා ඔළුවට දාගන්න ලියා ගන්න ඕන නම් පස්සේ ඔයාලා කුඩා අයිස් කැබලි වරකට එක බැගින් දාන්න ඕනේ. හිත මාතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. උෂ්ණත්වය පාලනය කරගන්නයි එහෙම කරන්නේ. ඒවා ඔයාලා හොඳට දන්න දේවල්. හොඳට මන්ත්‍රණය කරන්න ඕනේ. මොකද පෘෂ්ඨයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒවා අර කලින් කියපුවා තමයි ඒවා ඔතෙන්ට ඇඩ් කරගන්න. හරි. අපි අර ඒකත් ඕනලීම අවසාන වතාව අවසාන පොයින්ට් එක විදියට කියන්නේ ඊළඟ පොයින්ට් එක. මනිනු ලබන ජලයේ උෂ්ණත්වය තුෂාර ඇතිවන පෘෂ්ඨයේ උෂ්ණත්වයට සමාන විය යුතු බැවින් හොඳින් මන්තනය කළ යුතුය. හරි. මෙතනින් එතකොට ඔයාලගේ 2021 විභාගෙ නෙමෙයි තියෙන 22 තිබ්බට ඉතින් 2021 A level භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ මම උගන්වන්න බලාපොරොත්තු වෙච්ච සියලුම තියරි කොටස් සහ ප්‍රශ්න සියල්ල උගන්වලා අවසන්. දැන් මේ කියපුවා ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කෙනෙකුට. AC එකෙන් මොකද කරන්න කියලා අහලා තියෙනවා කාමරයක් ඇතුළේ AC එකකින් වෙන්නේ නියත උෂ්ණත්වයක පවත්ව ගන්නවා. ඒක ඇත්තටම වෙන කතාව ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. මගේ වෙනම අහන්න මම කියන්න ඒක ලොකු කතාවක්. ඉතින් ඒක වෙන්නේ මේ ඇත්තටම ජල වාෂ්ප වැඩි කරන කතාවක් නෙමෙයි. ජල වාෂ්ප එළියට ඇදලා ගන්නවානේ. ඒක එළියෙන් වැටෙනවනේ. AC එකේදී අවුට්පුට් එකෙන් ජලය වැටෙනවනේ. ඒක වෙන ප්‍රධානම දේ තමයි උෂ්ණත්වය නියතව තියාගන්නවා. දැන් අර මේ ඔගේ සමහර ප්‍රැක්ටිකල් වල මම කියන්නේ නියත උෂ්ණත්ව කුටීරයක් එහෙම ගත්තොත් හොඳයි වගේ උත්තර. අන්න ඒ වගේ එකට AC එකක් තියෙන කාමරයක් ගන්න පුළුවන්. AC එකෙන් වෙන ප්‍රොසෙස් එක මම වෙනම කියන්නම්. මගෙන් වෙනම අහන්න එක මේ දැන් මොකද අපි ඒක ගැන කතා කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා මේකට. හරි. මේ වගේ ප්‍රශ්නක් වෙනම කතා කරමු. AC එකෙන් වෙන්නේත් ඔය මේ වගේ මේ තුෂාර ආරෝමය සම්බන්ධ පොඩි කතාවක් තියෙනවා. හරි. දැන් ඔන්න හරිනේ. වෙන ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවද? chat එකේ දාන්න බලන්න. අපේ ඊළඟ සෙෂන් එකට යන්න පේපර් එක ගැන සහ ඔයාලගේ අවසාන කතා ටික අවසාන ජවනිකාවට යන්න. දාන්න බලන්න chat එකේ මොකද කියන්නේ? එළද කරපුවා තේරුණාද ඊළඟට යන්න? මොකක් හරි දාන්න හැමෝම.
පීඩනාමානයක් තියෙන ප්‍රැක්ටිකල් එකක් ගැන අහලා තියෙනවා. පීඩනාමාන තියෙන කියන්නේ මේ තාපයේ තියෙන එක දහන්නේ. අර මේ මොකක්ද? ඔය බොයිල් නියමයෙන් පස්සේ මොනවා හරි එකක් නියමයක් එහෙම එක තියෙන එකද? පීඩනාමානේ කතාව අහන්නේ. මෙන්න මේ මොකක්ද ඒකේ නම? මේ නියත පරිමාවේදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව ඔප්පු කරන ප්‍රැක්ටිකල් එක ගැන දහන්නේ. ඒකේ මෙහෙමයි. ඒකේ දැන් නම් ඔයාලට පීඩනාමානයක් නැහැ. දැන් ඔයාලගේ මේ අලුත් පොතේ දීලා තියෙන්නේ මේ කෙලින්ම උෂ්ණත්වය වැඩි කරලා. කියන්නේ පීඩනාමානය කියන්නේ කෙලින්ම නිකන් මයිනර් මීටරයක් තියෙන්නේ. ඉතින් ඒකේ වෙන්නේ මේ උෂ්ණත්වය වැඩි කර පීඩනය වයින්නවා. යටින් මෙයා කරලා තියෙන්නේ. ඒකයි ඊට පස්සේ අර ප්‍රස්ථාරයක් දෙනවා. මේක තමයි කතාව ලොකු දෙයක් නෙවෙයි. අර බල්බයක් තියෙනවා. ඒක ඇතුලේ පරිමාව නියතයි. නියත පරිමාවකදී යටින් රත් කර වතුරට දාලා ඒක රත් වෙන්න එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී පීඩනය මැනමන ලකුණු කරගන්නවා. ප්‍රස්ථාරයක් හදලා අර හරියට වෙනවා. ඔච්චර එකක් කරන්නේ. ඒ වෙච්චර අමාරු වෙන්නේ. ප්‍රශ්න තියෙනවා මට කෝල් එකක් තියෙනවා ගහන්න. එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒක. මේ වගේ කොච්චර මේ වගේ මේ ගොඩක් පොයින්ට්ස් නැහැ ඒකේ. හරිනේ කතාව. නියත පරිමාවක් කියන විදිහට උෂ්ණත්වය වැඩි කරනවා යාගේ. එතකොට පීඩනය වැඩි වෙනවා. T සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය කියලා පෙන්වන්න පුළුවන් ප්‍රස්ථාරයක් ගහලා T හා T අතර. ඒක තමයි කතාව. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් පොතේ තියෙන එක පොඩ්ඩක් කියව ගන්න. එතකොට මේක ෂේක්. හරි. එහෙනම් ඔන්න වැඩි ඉවරයි. අපි යන් ඊළඟ කතාවට. දැන් ඔයාලගේ පේපර් එක. ෆිසික්ස් පේපරේ සාමාන්‍යයෙන් කොහොමත් ගොඩක් මම හිතන්නේ ලේසි වෙයි කියලා. ඒ කියන්නේ ලේසි කියන්නේ කියන්නේ ගොඩ ලේසි පේපර් ඉන්න සමහර අවුරුදු ඒ වගේ ෆිසික්ස් පේපරයක් එහෙම වෙනවා හරි අඩුයි. මොකද ෆිසික්ස් වල යම් ස්ටෑන්ඩඩ් එකක් මට තේරෙන විදිහට යාලා මේන්ටේන් කරනවා. ඒක හැමදාම තියෙනවා. ඒ නිසා මේ එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔය පේපරේ ඇතුලේ MCQ පේපරයක් තියෙනවනේ පැය දෙකක. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක තියෙනවා. මොකද ප්‍රශ්න හතරක් තියෙනවා. මම දැන් මේ මාසෙ තුල මාත් එක්ක හරියට මේ වැඩේ කරා නම් මේ හතරම ගොඩ. ඊට පස්සේ තියෙනවා essay paper. මේකෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකෙන් හතරක් කරන්න ඕනේ. ප්‍රශ්න අතර 8ක් තියෙනවානේ. 5 6 7 8 9 AB 10 AB 8ක් තියෙනවා. 8න් 4ක් කරන්න ඕනේ. 8න් 4ක්. MCQ මෙතන 50ක් තියෙනවා. 50ම කරන්න ඕනේ. මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ ගොඩක් අයට දුන්න ප්‍රශ්නයක් වෙන කතාවක් තමයි MCQ පේපරේ. MCQ පේපරේ අනිවාර්යෙන් මෙතන ඉන්න ඔක්කොටම කරන්න පුළුවන් විදිහේ MCQ 30ක් අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා මියුට් කරන්න මම මේක. හරි. මයික් ඔන්න පොඩ්ඩක් බලන්න. ඒ නිසා මේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහේ MCQ 30ක් මේ 50 ඇතුලේ තියෙනවා. ඔයාලා පුළුවන් තරම් ටාගට් කරගන්න ඇය දෙකක් තියෙනවනේ. පළවෙනි ඔයාලට ඒ දැන් ඔයාලගේ එකේ මට්ටම් අනුව තමන්ගේ එක ටාගට් කරනවා. දැන් සමහර අය එකක් ගන්න වෙනවා. සමහර අය රෑන්ක් එකකුත් ගන්න වෙනවා. සමහර අයට පාස් වුණාම ඇති. ඒ නිසා ඒක තමන්ට හරිය විදිහට තමන් හදාගන්න මම මේ කියන්නේ ඕන කෙනෙකුට හරියන්න මේකේ තමන්ට කරන්න පුළුවන් 30ක් තියෙනවා. ඒ නිසා පළවෙනියට MCQ පේපරේ සම්පූර්ණ එකේ ඉඳන් 50ට මේක කරගෙන යද්දී ඔන්න ඔය 30 කරන්න ටාගට් කරන්න. ඊට වැඩි වෙන්නත් පුළුවන් සමහර කෙනෙකුට 40ක් විතර තියෙන්නත් පුළුවන්. හරිද? ඒ නිසා මේ දැන් සමහර අය මුලින් ඉඳන් කරද්දී අමාරු ප්‍රශ්නයක් ආවොත් ඒකේ ඉන්නවා. එතකොට වෙලාව යනවා. Tamanට පුළුවන් ප්‍රශ්න අරහේ බලාගෙන ඉන්න එනකම්. ඉතින් අපරාධය වුණා. ඒ නිසා පළවෙනියට අනිවාර්යෙන් MCQ පේපරේ මුල ඉඳන් අගටම යන්න. ඒ යන අතරතුර Tamanට කරන්න පුළුවන් ඒවා කරන්න. බැරි ඒවා තිබ්බොත් අමාරුයි කියලා හිතන ඒවා තිබ්බොත් ඒවා කියලා යන්න. හරිද? ඕකේ කොහොමද? ටිකක් ගොඩක් ඇඩ්වාන්ස් ප්‍රශ්න 5ක් විතර තියෙනවා. ඒ පහට ඔට්ටු වෙන්න ඔය අවසාන වෙලාව ගන්න. මුලින්ම මේවට අත ගහන්න යන්න එපා. ඒක දැන් මේකේ අමාරුම් පහක් තියෙනවා. ඒ පහ වෙන් කරලා අනිත් ටික දුන්නම් ඔයාලා ගොඩක් දෙනෙක් ඔකෙන් ලකුණු ගන්නවට ගන්න. අමාරුම් 10ක් විතර තියෙනවා. හැබැයි ওই 10ත් එක්ක මික් කරලා දුන්නාම ගොඩක් අයට ලකුණු වෙන්නේ නැහැ. හේතුව මේ කරන් යද්දිම මේවත් කරන් try කරනවා.
ඒ නිසා අනිවාර්යෙන් කරගෙන යද්දි අමාරුවක් තිබ්බොත් ඒක පොඩ්ඩක් ස්කිප් කරලා යන්න ඉස්සරහට. කොහොම ගිහිල්ලා 50 වෙනි අංකෙ දක්වාම යන්න. කොහොම ගියාම ඉතින් සාමාන්‍යයෙන් පැයයි විනාඩි පැය එකමාරක් වගේ යද්දී එහෙම නැත්නම් අපි හිතමු පළවෙනි 30ක් නම් පැයක් ඇතුළත කරන්න පුළුවන්. පළවෙනි මුලින්ම කරන 30. ඒ කියන්නේ එකේ ඉඳන් 30ට නෙමෙයි ඈ. පළවෙනියට තමන් කරන ප්‍රශ්න 30 පැයක් වගේ ඇතුළත කරන්න පුළුවන්. තව පැයක් තියෙනවා එහෙම. ඒතර ඒකේ මේ පැය හොඳට වෙලාව අරගෙන අමාරු ප්‍රශ්න ටික ටික කරන්න පුළුවන්. කොහොම කරගෙන ගිහිල්ලා අවසානයේ නිකන් විනාඩි 20ක් විතර ඉතුරු වෙයි. අවසානයේ දැන් 6ක් විතර ඉතුරුයි අමාරු මේවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. විනාඩි 20ක් විතර තව තියෙනවා. ප්‍රශ්න 6යි කරන්නත් තියෙන්නේ. ලේසිය ඔක්කොම කරලා. ඒකයි ඒක වාසිය. ලේසිය වැඩි කරලා දැන් නිකන් මේ අර ඔළුවෙන් බරක් අඩු වෙලා ගොඩක්. මොකද ලේසියව කරලා තියෙන්නේ තව 6ක් විතර තියෙන්නේ. විනාඩි 30ක් විතර තියෙනවා. දැන් ඉතින් ওই 20 ඉතින් එක එක දාන්න තිල්ලංගද අර 6 ඉවර කරන්න try කරන්න. ඉවර කරන්න බැරිමොත් ඔය 6ට කණා ගහලා දාන්න. ඒත් අවුලක් නැහැ. මොකද දන්නේව ටික කරලා තියෙන්නේ. එනිසා හොඳට මතක තියාගන්න MCQ පේපරේදී ඔක්කොම ප්‍රශ්න මුලින් කරගෙන යන්න හදන්න එපා. මුලින් පළවෙනි වටේදී එකේ ඉඳන් 50ටම තියෙන තමන්ට පුළුවන් ප්‍රශ්න ටික ඉවර කරන්න. ඊට පස්සේ බලන්න අනිත් වටින්. ඔන්න ඔක අනිවාර්යෙන් කරන්න. මම පොඩ්ඩක් තව පොඩි ටිප් එකක් දෙන්න. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. අවසානෙටම බැරි වුණොත් මේ කරන වැඩක් ඈ. සාමාන්‍යයෙන් MCQ පේපරේ 1 2 3 4 5කට උත්තර 5ක් තියෙනවා. ඔය පේපරේ එකේ උත්තර මෙච්චරක් තියෙනවා. එහෙම තියෙනවනේ. යම් කිසි ගානක්. දැන් අපිට තේරෙනවා ප්‍රශ්න 5ක් මේ ප්‍රශ්න 50ක් නේ තියෙන්නේ. මේ ඔබ සමානව බෙදුවොත් මොකද වෙන්නේ? 1 කියලා තියෙන උත්තර 10යි, මෙයා 10යි, මෙයා 10යි, මෙයා 10යි, මෙයා 10යි තියෙනවා. ප්‍රශ්න 50ට එකේ උත්තර 10ක් තියෙනවා, දෙකේ උත්තර 10ක් තියෙනවා, තුනේ උත්තර 10ක් තියෙනවා, හතරේ 10යි, පහේ 10යි, ප්‍රශ්න 50. උත්තර 50යි. මෙහෙම ඉන්නේ නැහැ. හැබැයි ඕක ටිකක් මේ 10 ලඟ කරගෙනවා නිකන් 11 ඊට පස්සේ 8 12 9 ඒ වගේ මම දැන් මේ නිකන් ඉලක්කම් දැන්නේ. ඒ වගේ පොඩ්ඩක් ওই 10 ආසන්නයේ කරගෙනවා ඕක. ඒකට හේතුව තමයි අපි හිතමුකෝ මේ තුනේ උත්තර 20ක් විතර තිබ්බා කියලා. එක ළමෙක් ඇවිල්ලා ඉඳගෙන මුකුත් කරන්නේ නැතුව 3ට ගහගෙන යනවා ඔක්කොටම. මුගේ 20ක් හරියනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැති වෙන්න තමයි එහෙම හදන්නේ. ආසන්නව නිකන් 10 ළඟ කරගෙනවා. 10 කියලා හරියටම කියන්නේ නැහැ. දැන් මේ ටිප් එක මේ අනිවාර්යෙන් කරන එකක් මේ බැරිම අවස්ථාවක් આવොත් ගන්න එක. මෙහෙම වෙනවා. ඒ නිසා ඔයාලට ඉතින් අවසාන නිකන් විනාඩි 10 වගේ තියෙද්දි දන්නේවත් ඔක්කොම ගහලා ඉවරයි. කණා ගහන්න 5ක් විතර නම් තියෙන්නේ. නිකන් පොඩ්ඩක් ටක් ගාලා උත්තර කොලේ කොටු කපලන තියෙන්නේ. ඒකේ ටක් ගාලා දාගෙන යන්න. එකේ උත්තර මං ගහලා දිනවා 8ක්, දෙකේ උත්තර 12යි, 9 මේ තුනේ උත්තර ගහලා දිනවා 15ක්, කමන්නේ වැඩි උත්තර ගහලා උලක් නැහැ. හතරේ උත්තර 2යි ගහලා තියෙන්නේ. පහේ උත්තර 10ක් ගහලා තියෙන්නේ. මම දන්නේ එකතු ගිය කියලා මම නිකන් දන්නේ. දැන් නිකන් තේරෙනවා හතරේ උත්තර 2යිනේ. අඩුම ගානේ හතරේ උත්තර 7ක්වත් තියෙන්න බෑ. අන්න එහෙම නිකන් අවසාන වෙලාවෙ කරන වැඩක් මේක. අන්න එහෙම හිතලා කනා ගහන්නම් වෙනවා නම් ඉතුරු ටිකට හතරේව ගහන්න ගියට අවුලක් නැහැ. මොකද එයාට එන්න පොඩි chance එකක් තියෙනවා. පැහැදිලිද? ඒක මුලින්ම භාවිතා කරන එකක් එහෙම නෙමෙයි. අවසාන විනාඩි 10 විතර බලලා බැරිම නම් භාවිතා කරන උපක්‍රමයක්. මාත් උත්තර. ඉතින් මේ වගේ පොඩ්ඩක් මෙහෙම දාගන්න මේ ඔයාලා උත්තර ගහද්දි ෂුවර් ඒවා ගහද්දි ඒ වෙලාවම කොටු කොලේ කපාගෙන මම නැත්තම් ඔක අවසානට කපන්න ගිහිල්ලා පැටලිලා ඔක්කොම මේවා වෙනවා. ඒ නිසා ෂුවර් ඒවට ඒ වෙලාවේ කොටු කොලේ කපාගෙන මම උත්තරේ. ඉවරයිනේ වැඩේ එකපාරට. හරිද? මෙන්න මේක පොඩි ටිප් එකක් අවශ්‍ය වුණොත් භාවිතා කරන්න. හරි. ඔන්න MCQ කතාව. ස්ට්‍රක්චර්ඩ් 4 ගැන දැන් ඉතින් මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. මේ මාසයක් තිස්සේම ඩිස්කස් කරේ ස්ට්‍රක්චර්ඩ් තමයි. රෙකෝඩින් ඕෆ් කරලා කියන්න තිබ්බනේ. ඉතින් බාධාන් රෙකෝඩින් එක දෙන්නේ නැහැ නේ කාටවත් ඒකින්ද අවුලක් නේ. අවශ්‍ය කෙනෙකුට විතරක් දෙන්න. ස්ට්‍රක්චර්ඩ් 4 ඉතින් මේ කොහොමත් ඕකේ. ඒ වෙලාවට හැම වෙලෙම ඉතින් ස්ට්‍රක්චර්ඩ් එකකදී අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් ඒ වගේ ලකුණු 10ක් දෙන්නේ. ඕකෙන් 8ක් ෂුවර් ගෙදරින් අරන් ගියා කි. ඒතර 8 16 24 32ක් ගෙදරින් ගෙනිච්ච හැකි. ඉතුරු ලකුණු 8 තමයි ටිකක් ඒ වෙලාවට හිතන්න තියෙන්නේ. ඒක අවසාන ප්‍රශ්නේ වගේ ටිකක් හිතන්න කැලලක් දෙනවා පුදුයි. ඉතින් ඒ නිසා ස්ට්‍රක්චර්ඩ්ලත් ටික එක ප්‍රශ්නයක අවසාන කොටසක් වගේ බැරි වුණා කියලා කලබල වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒකෙත්
කරන් යන්න මේ දැන් මේක වෙනම දවසකින් තියෙන්නේ. මේ දෙක වෙන දවසක. ඒතර මේ දෙකටම හම්බ වෙනවනේ පැය 3ක්. දැන් කියවීමේ කාලෙත් හම්බ වෙනවනේ. කොහොම හරි. එතකොට මේ අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් හතරේ ප්‍රශ්න හතරම කියවලා Tamanට මුලින් මොකද්ද කරන්න පුළුවන් කියලා බලලා කරන්න එහෙම යන්න එපා. මොකද මේ හතර අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි එකකින් නම් කරන්න පටන් ගන්න. ඕනනම් පළවෙනි එකේදී ප්‍රශ්න නිකන් මුලමදාග චුට්ටක් බැලුවට කමක් නැහැ. මෙයා ප්‍රශ්නේ කොයි පැත්තටද ගෙනියන්නේ වගේ තේරුම් ගන්න. එහෙම තේරුම් අරන් ඕක ලියාගෙන යන්න. පුළුවන් තරම් try කරන්න පැයකට කලින් ස්ට්‍රක්චර් හතර ඉවර කරන්න. උඩරිම පැයක් ඉරවලා ගන්න එපා. මොකද ඉඳලා ගන්න ගියොත් ඉසේකට වෙලාම දෙනවා. ඇදෙන්නේ ඒ නිසා පැයකට කලින් විනාඩි 50කින් වගේ ඉවර කරන්න පුළුවන් නම් ඉතාල හොඳයි. අඩුම පැයක්. උඩරිම පැයක්. ඒ නිසා පැයකින් පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක නවත්තලා එසේකට යන්න. දැන් පැය 3යි පැයක් ඉවරයි. අර කියවීමේ කාලේ තියෙන ඉඳ පොඩි වාසියකුත් තියෙනවා. තව පැය දෙකක් ඉතුරුයි. ප්‍රශ්න 4යි කරන්න තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. කලබල වෙන්න බෑ විභාගෙදී. ප්‍රශ්න 4ට පැය දෙකක් කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 30ක් තියෙනවා. එක ප්‍රශ්නයකට විනාඩි 30ක් තියෙනවා. ඒ හින්දා මේකට එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද විනාඩි 2කින් ඔය එසේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මාත් එක්ක ප්‍රශ්න ඩිස්කස් කරපුවා මෙතන ඇති. ඉතින් අපිට තේරෙනවා ඒවා කරද්දි තේරෙනවා ඔයාලා ප්‍රශ්න කරලා ඇති ගෙදරින්. සමහර ප්‍රශ්න ඩිස්කස් කරන්නවත් විනාඩි 30ක් යන්නේ නැහැ. කරන්න කොහොමත් එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විනාඩි 30ක් හොඳට මැදිව රචනා ප්‍රශ්නයක් කරන්න. රචනා ප්‍රශ්න පත්‍රයේදී ස්ට්‍රක්චර්ඩ් එකේ වගේ නෙමෙයි. එක එක කරගෙන යන්නේ නැහැ. ප්‍රශ්න 8ක් තියෙනවනේ. සමහර වෙලාවට දැන් මාත් ගොඩක් වෙලාවට විභාගයට යද්දි මේක මම අනිවාර්යයෙන්ම කරනවා කියලා නිකන් එකක් දෙකක් විතර සිලෙක්ට් කරගෙන තිබ්බා. අනික්වා ඒ වෙලාවේ බලලා තීරණය කරනවා. ඒ නිසා මේකෙදි ප්‍රශ්න අටම පොඩ්ඩක් පෙරලා බලන්න කියලා මෙයා මොන වගේ පැතිවලටද යන්නේ කියලා. එහෙම බල තමන්ට නිකන් හොඳ ෂුවර් ප්‍රශ්න පොඩි හරියක් දාගන්න. කරන ගමන් මේ කියවන ගමන් කරන ගමන්නේ කියවන ගමන්. පොඩි හරියක් දාගන්නවා මේවා පුළුවන් කියලා. කොහොම දැම්මහම එනවනේ ප්‍රශ්න 4ක් විතර. ඕකෙන් ඉතින් නිකන් හොඳටම පුළුවන් එක මුලින්ම පටන් ගන්න. හොඳටම පුළුවන් මුලින්ම කරන්න. ඒ වගේම නිකන් කියන්නේ ඒක මේ ෆික්ස්ඩ් කරගන්න එපා ඒ කරන විදිහ. දැන් අපි හිතමු නිකන් කෙනෙක් ගිහලා ඉලෙක්ට්‍රොනික්ස් හොඳට පුළුවන් කෙනෙක් ඉන්නවා. ගිය ගමන් පේපර් ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න බැලුවම I think නිකන් දැක්කම උත්තර ටික පේනවා. නෑ ඉතින් ටක් ගාලා ඒක කරන්න. මොකද ඔක විනාඩි 30 නෙවෙයි විනාඩි 15 වෙනුත් කරයි හරියට කරපු කෙනෙක්. එතකොට එයාට තව මේ පැයයි විනාඩි 45ක් ඉතුරු ප්‍රශ්න තුනට. තේරුණා කියන කතාව. ඒ නිසා මේ ලේසි ප්‍රශ්න ඉස්සල්ලා කරන්න ගන්න. කවදාවත් ලේසි ප්‍රශ්න අගට එහෙම තියාගන්න එපා. සමහර අය තියා ගන්නවා නෑ ලේසි එක අගට කරනවා ඒක ලේසිනේ. අමාරු එක මුලින් කරනවා කියලා. කරන්න එපා එහෙම. මුලින් කරන්න ලේසි ඒවා. මොකද ලේසි ප්‍රශ්න දෙකක් විතර කරලා ඉවර වුණාම පැය දෙකකින් සමහරලාට විනාඩි 40ක් විතර යන ඔය ලේසි ප්‍රශ්න දෙක කරන්න. තව පැයයි විනාඩි 20ක් ඉතුරු ප්‍රශ්න දෙකට. එතකොට ඒව අමාරුනත් එච්චර බයක් නෑ. මොකද ඔළුවෙන් ටික ටික බරක් නිදහස් වෙලා. ඒ නිසා ලේසි එකෙන් පටන් ගන්න. මේ විදිහට ඉතින් මේකේ ප්‍රශ්න හතර කරගන්න හොඳට මතක තියාගන්න මේ 100%ක් ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය නෑ ඒකක් ගන්නත්. හරිද? දැන් ඔය මීම් එකකුත් තියෙන්නේ. ඒ වගේ මේ ඒකක් ගන්නත් 175 ඕන වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නකින් 125ක් වරදුනක් කමක් නෑ. අර මීම් එකක් තියෙනන්නේ වගේ කමක් නෑ. ඒ හින්දා 125ක් වරදුනත් ප්‍රශ්නයක් නෑ. පුළුවන් ටික කරන්න. ඉතින් ඔය විදිහට ඔයාලා ස්කෝර් කරන් ගියාම ඔයාලට අවශ්‍ය ලකුණට යන්න පුළුවන්. ඕක තමයි පේපරේ පිළිබඳ සාකච්ඡාව. ඊළඟට කියන්න තියෙන එකක් තමයි දැන් මේකේ ටයිම් එක මැනේජ්මන්ට් වෙන විදිහක් මේකෙන් කියවුණානේ. හැම වෙලේම ලේසි ප්‍රශ්නෙන් පටන් ගන්න. ඒකට ටයිම් එක ඉතුරු වෙනවා අමාරු වෙනවා. ඒක තමයි ටෙක්නික් එක. ඒ වගේම පේපරේට යද්දි හොඳට ඔළුවේ තියාගන්න මේවා නිකන් මේ 7-5කටවත් අමාරු දේවල් නෙමෙයි කියලා හොඳට ඒක දැඩි විශ්වාසයෙන්ම යන්න. මොකද ඇත්තටම මේ මහලුක අමාරු දෙයක් නෑ. ඔයාලට ඔය ඕන පේපරයක් ගෙදර ඇවිල්ලා කරන්න දුන්නොත් ලකුණු 90ක් විතර ගන්න කරන්න පුළුවන්. එතනදී කරන්න බැරි වෙන්න හේතුව ඒ වෙලාවේ කලබල වෙනවා ටිකක්. ඒ නිසා එහෙම වෙන්න එපා. මේවා නිකන් සිම්පල් එකක් මට කියන එක දැඩි විශ්වාසය තියාගෙන යන්න විභාගෙට. හරි. ඔන්න පේපරය ගැන සාකච්ඡාව අවසන්. ඊළඟට දැන් මම ඔයාලත් එක්ක ප්‍රශ්න ඩිස්කස් කරනවානේ. ඉස්සර ඉඳන් කරන් යනවානේ.
එතකොට ගොඩක් ප්‍රශ්න මම කලින් කියවලවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි කෙලින්ම අත ගහන්නේ. හැබැයි මට කිසි බයකුත් නැහැ. ඇයි? මම ගොඩක් ප්‍රශ්න හරියටත් හදනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මට ඒක කරන්න පුළුවන් කියලා කොන්ෆිඩන්ස් තියෙනවා. මට ඒක කරන්න පුළුවන් කියලා මම බැරි වුණත් පුළුවන් කියලා හිතනවා. දෙවෙනි එක තමයි ප්‍රශ්නයක් කරගෙන යද්දි මට නිකන් සුළු කිරීමක් එහෙම මේ වෙලා මොනවා හරි වෙලා පොඩ්ඩක් වැරදුනාට බයක් නැහැ. ඇයි? ඔයාලා ඉස්සරහා ඉන්නවා. වැරදුනොත් මේ ඕතන වැරදි මෙහෙම නේද ඉන්නේ කියලා ටක් ගාලා කියනවනේ කවුරුද? ඒ නිසා මට කිසි බයක් නැහැ. ඔන්න ඔය හේතු දෙක හින්දා තමයි මම බලනතු ඕන ප්‍රශ්නයකට අත ගහලා හදන්නේ. ඒ නිසා ඒක ඇප්ලයි කරගන්න ඔයාලට. විභාගෙදිත් වැරදුනාට බය වෙන්න එපා. වැරදුනොත් කමක් නැහැ. වැරදුනා නම් ඕකේ ඒක අතල්ලා ඉස්සරහට යන්න. දැන් උදාහරණයකට මම ගිය පාර 2020 එක්සෑම් එක ලියද්දී මැත්ස් පේපරේ මට මතක විදිහට ගුරුත්ව කේන්ද්‍රය ගානේ දීලා තියෙන උත්තරේ ආවේ නැහැ. වෙන උත්තරයක් ඉන්නේ. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මම සාමාන්‍යයෙන් ගිය ගමන් මුලින්ම හදන ගානක්. මුලින්ම හෝ දෙවෙනියට හැදුවේ ෂුවර් ගානක් උත්තරේ ආවේ නැහැ. අවුලක් නැහැ. මම කරේ එහෙම පොඩ්ඩක් එතන ඉඳ තිබ්බ පිටු භාගයක් විතර. ඉඳ දින ඊළඟ වැඩේ කරන් ගියා. ඇප්ලයිඩ් පේපරේ නේ ගුරුත්ව කේන්ද්‍ර ගාන තියෙන්නේ. මේක මේ මැත්ස් කරන නොකරන ඕනම කෙනෙකුට අදාළයි ඒක. Tamanට අවශ්‍ය විදිහට ගන්න. කොහමද විනාඩි 10ක් විතර කලින් මම ඉවරුණා පේපරේ. දැන් මොකද වෙන්නේ? විනාඩි 10ක් විතර අර කෑල්ල තව ඕනනම් බලන්න. ඉතින් එතකොට කිසි අවුලකුත් නැහැ, හිතට බරකුත් නැහැ. පෙරලා බලපු ගමන් අහුණා මේ පොඩි සුළු කිරීමේ වැරද්දක් තිබ්බේ. ඒක රට්ටක් ගාලා හදලා දැම්මා. ඉතින් ඒක හරි ගියා. ඉතින් අන්න ඒ වගේ ඒකයි මම කියන්නේ. කොන්ෆිඩන්ස් තියාගන්න Tamanට පුළුවන් කියලා වැරදෙනවට බය වෙන්න එපා. වැරදුනත් කමක් නැහැ කියලා යන්න. වැරදුනත් ඒක අවුලක් නැහැ. ඊළඟ හරියට කරන්න. එහෙම යන විභාග වෙලාව කිසිම වෙලාවක මනසින් වැටෙන්න එපා. මොකද එහෙම වැටෙනවා කියලා තේරුමක් නැහැ. ලකුණු දෙන්නේ නැහැ නේ කවුරුත්. ඒ නිසා ඔන්න මම කීවා කොන්ෆිඩන්ස් තියාගන්න. වැරදෙනවට බය වෙන්න එපා. එහෙම යන විභාගෙට. හරි. ඔන්න ඒ කතාවත් ඉවරයි. දැන් බලන්න මට පොඩ්ඩක් කියන්න මේ කර්නල් සැන්ඩර්ස් කියන නම අහලා තියෙනා ඉන්නවනම් අතුස්සන් පොඩ්ඩක්. කර්නල් සැන්ඩර්ස්. හරි. කවුරුවත් නැහැ. හැබැයි ඔයාලා හැමෝම එයාගේ පින්තූරයක් දැකලා තියෙනවා. මම දැන් කියන්නේ මේ කියන. කර්නල් සැන්ඩර්ස් කියන්නේ සාමාන්‍යයෙන් දුප්පත් පවුලක ඉපදිච්ච කෙනෙක්. මෙයාගේ මේ දුප්පත්කම නිසාම වෙන්න ඇති මෙයාට මේ පොඩි කාලේ ඉඳන් බාර වෙච්ච කාර්යයක් තමයි ගෙදර උයන එක. එතකොට හැබැයි මෙයා ඒ කරන වැඩේ සතුටින් කරලා තියෙනවා. මොකද හේතුව මෙයාට හොඳට උයන්න පුළුවන්. ඒ කර්නල් සැන්ඩර්ස්ට. උයන්න තියෙන්නේ ගෙදර. තව අනිකුත් වැඩ කරන ගමන් උයන්න බාර වෙලා තියෙනවා මෙයාට. ඉතින් මෙයා මේ වැඩේ හොඳට කරලා බොහොම නිකන් හොඳටම උයන වැඩේ කරපු කෙනෙක්. කොහොම ගිහිල්ලා මෙයා ඒ කාලයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා මෙයා ඉතින් එක එක වෘත්තීන් වලට යනවා. මෙයා මුලින්ම ඇමරිකාවේ හමුදාවට බැඳෙනවා. ඊට පස්සේ එතනින් ඇවිල්ලා ඔය තියෙන අද ඉන්ෂුරන්ස් කම්පැනි අන්න ඒ වගේ ඒ ඉන්ෂුරන්ස් කම්පැනි වලට වැඩට යනවා. ඊට පස්සේ කාලෙකින් දුම්රිය සේවයේ මොකක් හරි වැඩකට යනවා. ඔහොම යනවා. ඊට පස්සේ මේ වින්නබුකම තියෙන්නේ. ඒ කියන්නේ අර බබා දරුවන් හම්බෙද්දී ඒ කාර්ය කරන එක මෙයා ඉන්න ප්‍රදේශයේ වින්නබු කාන්තාවන්ගේ අඩුවක් හින්දා මේ කර්නල් සැන්ඩර්ස් වින්නබු කාර්යයක් කරනවා. එයා ජීවත් වෙන්න එක එක ක්‍රම. කොහොමම ඉස්සරහට ගිහිල්ලා අවසානට මෙයා ටයරුත් විකුණනවා. ඉතින් කිසිම දෙයකින් එච්චර ලොකු ලාභයක් එහෙම නැහැ. හැබැයි කොහොම ගිහිල්ලා දැන් මෙයාට ගොඩක් වයසක් ගිහිල්ලා මෙයා ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නද පෙට්‍රල් ෂෙඩ් එකක් ගන්නවා. පෙට්‍රල් ෂෙඩ් එකක් පටන් අරගෙන එක ව්‍යාපාරයක් විදිහට කරන් යන්න ගන්නවා. එතකොට මෙයාට හිතෙනවා මේ දැන් ෂෙඩ් එකට එන වාහන වලට ඛණ්ඩ මොනවා හරි දෙන්න පුළුවන් විදිහ පොඩි නිකන් රෙස්ටුරන්ට් එකක් වගේ පොඩි දෙයක් මෙතන පටන් ගත්තොත් හොඳයි වගේ
මෙයා පටන් ගන්නවා. එයා එතන එක මේ දැන් මම අර කිව්වේ පොඩි කාලේ ඉඳන් එයාගේ තිබ්බ හොඳ ටැලන්ට් එකක් තමයි උයන එක. ඉතින් මේ මෙයා ඒ රෙස්ටෝරන්ට් එකේදී ක්‍රිස්පි චිකන් එකක් හදන්න එයාම රෙසිපි එකක් හොයාගන්නවා. ක්‍රිස්පි චිකන් එකක්. ඒක හදලා මේ රෙස්ටෝරන්ට් එකේ එන අයට මේ මෙතෙන් ෂෙඩ් එකට එන අයට මේ දෙන්න ගත්තාම ඒක බොහොම ප්‍රසිද්ධ වෙනවා. මේ ක්‍රිස්පි චිකන් එක හැමෝම ගන්න පටන් ගන්නවා. බොහොම සරුවට මෙතන පෙළඳාම යනවා. ව්‍යාපාරය දියුණු වෙනවා. හැබැයි ඉස්සරහට යන්න මේ මෙතන ෂෙඩ් එකට හොඳ ආදායමක් තිබ්බේ උතන මේ ඒ ළඟින් තිබ්බලු හයිවේ එකක්. හැබැයි පසු කාලීනව රජය විසින් ওই පාර මාරු කරනවා වෙන පැත්තකට. දැන් එතනින් වාහන යන්නේ නැහැ. ෂෙඩ් එකේ ඉච්චර වැඩක් නැහැ, ව්‍යාපාර වෙන්නේ නැහැ. ඉතින් මේ මෙයාගේ ආපහු පාරක් ව්‍යාපාර කඩා වැටෙනවා. කඩා වැටලා බිඳුවටම වැටෙනවා. කොච්චර වැටෙනවද කියනවනම් රජයෙන් ආධාර අරගෙන ජීවත් වෙන්න වෙන ගානටම ආයෙත් පාරක් වැටෙනවා. හැබැයි මෙයා මං කි උයන්න දක්ෂයි මේ රෙසිපි එකක් හොයාගත්තනේ. මෙයා ඊට පස්සේ කරන්නේ මේ චිකන් රෙසිපි එක. මේ චිකන් රෙසිපි එක අරගෙන කඩවල් ගාන යනවා. ගිහිල්ලා කියනවා මේ රෙසිපි එක මම ඔයාලට දෙන්නම්. මේක මෙයා හොයාගත් එකක්. ඔයාලට දෙන්නම්. ඔයාලා මේකෙන් හදන්න. හදලා අපි හිතමු චිකන් කෑල්ලකට මට මෙච්චර ගාණක් දෙන්න. ගෙවන්න ඕනේ. රෙසිපි එක යාළුවට දෙනවා වට්ටෝරුව. රහස් වට්ටෝරුව. ඉතින් මේක ඒ වෙද්දි කියනවා මේ තිබ්බ රෙස්ටෝරන්ට්ස් 600කින් විතර මිලට ගත්ත කියලා මෙයාගේ. ඒතරේ හැම එකෙන් මෙයාට සල්ලි එන්න මෙයා අධික ධන කුවේරයෙක් බවට පත් වෙනවා. මේ කර්නල් සැන්ඩර්ස්. මේ වෙන කවුරුත් නෙමෙයි ඔයාලා හැමෝම දන්න KFC ජාලයේ නිර්මාතෘ. KFC ජාලයේ නිර්මාතෘ. ඉතින් මේ දැන් බලන්න මෙයා පොඩි කාලේ ඉඳන් එක එක ඒවා කරා. මං කිය ගොඩාක් වෘත්ති එක ගොඩක් දේවල් කරා. හැබැයි මෙයා අන්තිමට තමන්ගේ නිකන් පීක් එකට ගියේ එයාට අර පොඩි කාලේ උයන්න පුළුවන්කම තිබ්බනේ. අන්න ඒකෙන් තමයි මෙයා මෙතෙන්ට ගියේ. ගොඩාක් කාලයක් පහු කරලා. මෙයා මේ ධන කුවරයෙක් වෙලා KFC ජාලයේ මේ ආරම්භකරු වෙලා මේකෙන් පීක් එකට එද්දී මෙයාගේ වයසත් ගොඩක් ගිහිල්ලා. ඒ නිසා මේ වයස කියන එක ඉලක්කමක් විතරයි කියලා ගොඩක් අය කියන්නේ. ඒකට හොඳම උදාහරණේ කර්නල් සැන්ඩර්ස්. ඉතින් ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේ විභාගයෙන් හෝ එතනින් පස්සේ හෝ පේපරේ ප්‍රශ්නයක් වැරදිලා හෝ මොනවා හෝ වෙලා ඕනම සිද්ධියකදී ජීවිතේ කිසිම වෙලාවක ඒක සිදු වෙලා ඉවරයි කියලා හිතන්න එපා. මොකද ඔබට ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව ඇත කියලා හොඳට මතක තියාගන්න. ඕනෑම වෙලාවක තවත් ඕනෑම දෙයක් කිරීමට ඔබට අවස්ථාව ඇත. ඉතින් මේ කර්නල් සැන්ඩර්ස්ගේ කතාව කිව්වේ ඒකයි. මෙයාගේ පින්තූරය තමයි KFC එකේ තියෙන්නේ. ඉතින් කතාව කොහොමයි? ඒ නිසා ඒක එක්සෑම් එකටත් එතනින් එහාටත් තියාගන්න. එතකොට අද අවසාන දවස අපේ ෆිසික්ස් පන්තියේ අදින් ඉවරයි ක්ලාස් එක. ඉතින් මම මේ කියපු දේවල් මේ කාලය තුල ඔයාලට ඔළුවට යන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ ඔයාලගෙන් අනිත් පැත්තට මට ආපු ෆීඩ්බැක්ස් මට කතා කරපු දේවල් ඔක්කොම හොඳයි. ඒ ඔක්කොම thank you. ඒ වගේම මම කැමතියි දැන් අපි මේක මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින් කරන් ආව විදිහට මෙතන ඉන්න ගොඩක් අයගේ මම පෞද්ගලිකව දන්නේ බොහොම කීප දෙනයි. අනික් අය මම මූණුවක් දැකලා නැහැ. කවුද කියලාත් දන්නේ නැහැ. ඒ නිසා මම කැමතියි ඔයාලා ඔක්කොමලා විභාග ඉවරුනහම මට මැසේජ් එකක් දාලා හරි කියනවා නම් කොහොමද පේපර් එක කොහොමද ඒ විස්තර. සාය වගේම මම කියනවා අර 2020 ෆිසික්ස් ගෲප් එකෙන් අයින් වෙන්න එපා. ඒකේ ඉන්න. ඉස්සරහට මොකක්ද වැඩක් කරන්න ඒකේ ඉන්න දිගටම. ඒ වගේම මාව කොහෙද හරි හම්බුනොත් බස් වෝල්ට් එකකදී හරි කැම්පස් එකකදී හරි කොහෙද හරි මට කතා කරන්න ඇවිල්ලා මොකද මම දන්නේ නැහැ ඔයාලගේ මූණු. ඉතින් එහෙම කරනවා නම් මම කැමතියි. හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම්
එහෙම නැත්නම් කාටද මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් වෙලාවක් දෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න අවසන්ව තමයි. මයික් එක ඔන් කරලා අහුවත් වඩා හොඳයි. එහෙම නැත්නම් chat එකේ හරි දාන්න. කාටද මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. මම හිතනවා ප්‍රශ්න කාටවත් නැහැ කියලා. ඉතින් හරි. thank you හැමෝටම මේ ඔය දාන feedback එක පුළුවන් නම් මට WhatsApp message එකක් විදිහට දාන්න. එතකොට මම ඒක මං ගාව තියෙන හැමදාම මේ ඔයාලට මොකක් හරි idea එකක් තියෙනවා නම් ඒක දෙන්න මට. හරි ඉතින් හැමෝම ගොඩක් ideas කියලා තියෙනවා. ඒකට ඔක්කොම welcome. ඒ වගේම thank you. thank you කිව්වට welcome. අනික අයට thank you. අපි එනම් වැඩේ මෙතන ඉවර කරමු. හැමෝම එනම් ඔයාලගේ ෆිසික්ස් පේපර් ඒ වගේම අනිත් පේපරුත් එක්ක විභාගේ හොඳට ලියන්න ඔක්කොම ජය වේවා. අපි නම් ආයෙ කොහෙද හරි හම්බෙමු.